කුසල් තියෙන එක්කෙනෙක් හරි ඇති කියලා හිතාගෙන අද මම මේ ධර්ම දේශනාවට වැඩම කළේ. මොකද ගොඩාක් ධර්ම දේශනා අතර මට දැනටත් විශ්වාසය මදි ධර්ම දේශනාව කරලා ඉවර වෙනකල් මට කතා කරන්න පුළුවන් වෙයි කියලා. එච්චර කතා කරලා මගේ උගුර තුවාල වෙලා තියෙන්නේ ධර්ම දේශනා කරලා. නමුත් ඔයාලා අතර එක්කෙනෙක් හරි මං අද මේ කියන කාරණාව තේරුම් ගන්න කෙනෙක් ඇති කියලා හිතාගෙන යාවි. ඒ කෙනා ඔබ නම් ඔබ පිණිසමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මෙතන හෝ මේ මාධ්‍යම් බණහන කෙනෙක් අතර මම දැක්කා මට මේ ධර්මාසනේ පනවලා තියෙන තැනට වටේ පිටේ ඔක්කොම පේනවා. සමහර අය හිමීට පූජාව තියලා මාරු වුණා. එහිම මෙහෙම මාරු වුණා. සමහර අය වෙන වැඩවලට යන ගමන් ඉඳලා අරින් කතාගෙන යම්බන් කියලා ඇවිල්ලා ඉඳගත්තා. ඔයාලා දන්නවද ධර්ම දේශනාවක් තියෙනවා කියනකොට එහෙනම් අහමු කියලා හිතෙන්ටත් ඕනේ කියලා හිතෙන්ටත් විශේෂ හේතුවක් බලපානවා. ඒක ඔයාලා අහලා තියෙනවද කලින්? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්ද මේ ධර්මයේ දේශනා කරනකොට සමහර අයට හොඳට හිත පැහැදිලා අහගෙන ඉන්න හිතෙනවා. අහන්න හිතෙනවා. සමහර අයට ධර්මයේ දේශනා කරනකොට හරියන්නේ නැහැ, ගරුස්සන්නේ නැහැ. ඕව හරියන්නේ නැහැ කියලා හිතෙනවා. ආනන්ද මේකට හේතුව මොකද්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තමයි අපගේ ධර්ම ස්වාමී. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ තමයි අපි දරාගන්නේ. එහෙනම් ආනන්ද කන් යොමහන්ද ආනන්ද මං ඒ කාරණාව තේරෙන්න උපමාවක් කියන්නම්. ආනන්ද එක ගමක පිරිසක් ජීවත් වෙනවා යාළුවෝ ටිකක්. ඒකෙන් ඒ ගමෙන් එක යාළුවෙක් දුර ප්‍රදේශයකට යනවා. දැන් ගිහිල්ලා යා දුර ප්‍රදේශي තනි වෙලා. එයා එහෙ මොනවා හරි වැඩ කරනවා. කරනකොට මේ මිනිස්සුත් එක්ක සාමාන්‍යයෙන් කතා බහ කරනවා ඉන්නවා. කාලයක් ගියාට පස්සේ අර පරණ ගමෙන් යාළුවෙක් අර දුර බැහැර ඒ කෙනා ඉන්න පැත්තට යනවා. ওই දෙන්න මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච ගමන් මේ දෙන්න කතාවට වැටෙනවා. ඔයා කොහින්දලා දාවේ? එයා කියනවා මම මාතර. මේ මාතරනේ. මාතර කොහෙද? අහවල් පැත්තේ. හප්පේ අපිත් එහෙනේ. කියලා වෙන අයට වැඩි එයත් එක්ක කතා සල්ලාපේ වැඩි වෙනවද නැද්ද? එයාගේ කතාවට අවධානය යනවද නැද්ද? හේතුව කුමක්ද? ඒ දෙන්නම එකම ගමේ. ඔන්න උපමාව. පින්වත් මහ ආනන්ද ධර්මයේ දේශනා කරනට කන් යොමු කරන්න හිතෙන්නේ සසරේ ධර්මයේ අහලා තියෙන අයට. සසරේ බණපද අහලා නැත්තම් ඒ අයට ධර්මයේ කියනකොට රුස්සන්නේ. මේ ධර්මයේ කියනකොට ඔබ අද කන් යොමු කරගෙන ඉන්න එක සමහරවිට අද ඔබට යම් ප්‍රයෝජනයක් නොවෙන්න පුළුවන්. අනාගතේ බුද්ධ ශාසනයක බුදු කෙනෙක් ධම් දෙසද්දී නමුත් කන් යොමු කරන්ද හුරුව හැදෙන්නේ අද. පින්වත් දරුවනේ පින්වතුනේ මේ සසර පුරුදු සංසාරයට යනවා. මේ පුරුදු ජීවිතෙන් ජීවිතයට යනවා. යහපත් දෙයක් අහනකොට මං ඇරුණොත් මං ඇර යනවනේ. එයාගේ සසරේ තියෙන කුසල් මං අරින එකමයි. අද කියලා දෙන දහම් කරුණු අතරින් අවසානයේ සාරාංශයක් විදිහට ඔයාලට ඒක තේරෙයි. ඔයාලටම තේරෙනවා. ඉතින් ඒ නිසා බණහන්ට හිතේ යම් කැමැත්තක් තියෙනවා නම් අහිංසක සතුටක් විඳින්න සංසාරේ යහපත් දේවල් වලට අපි සවන් දීලා තියෙනවා කියලා. ඊළඟට යම් කිසි කෙනෙකුට ධර්මය අහනකොට ඒකට කන් යොමු කරන්න හිතෙන්නේ නැත්තම් රුස්සන්නේ නැත්තම් ඔහු සංවේගයක් උපදව ගන්න ඕන. අහෝ සංසාරේ සත්‍ය වචනේට අපි කන් යොමු කරලා නැහැ කියලා.
දැන් අපේ සසර පුරුදු හොඳටම එනවනේ කාගේ හරි ඕපාදූපයක් කියන්න බලන්න. මොකද්ද කියලා පොඩ්ඩක් කන යනවා මේ පැත්තට. සසරේ පුරුදු ඕපාදූපම අහලා. පුරුද්ද බණහද්දි උනත් එහෙමයි. මතකද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනකොට එක්කෙනෙක් බිම ඉරි ඇඳ හිටියා. තව එක්කෙනෙක් උඩ බලාගෙන. තව එක්කෙනෙක් වටපිට බලනවා. හරි කලබලයි. තව එක්කෙනෙක් හොඳට කන් යොමු කරගෙන අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි මේ අය බණ ඇහුවේ එක විදිහටනේ. ආනන්ද දැක්ක දැහුව සසරේ පුරුදු වෙන හැටි. ඔය බිම ඉරි ඇඳ හිටපු කෙනා බොහෝ කාලයක් මේ පොළොවේ පණුවෙක් කියලා හිටපු කෙනෙක් කිව්වා. ජීවිත ගණනාවක්. ඔන්න ළඟ ඉන්න කෙනා ඉරි අඳිනවා නම් පොඩ්ඩක් එයා ගැන බලන්න. ආනන්ද අර වටපිට බලා හිටපු කෙනා සංසාරේ ගොඩාක් ජීවිතවල වඳුරු ජීවිතයක් ලබලා තිබ්බා. එහෙනම් යම්කිසි කෙල්ලෙක් මෙතන වටපිට බලා හිටියොත් එයා ගැන හිතන්න මෙයා කලින් ජීවිතේ ඊට පස්සේ උඩ බලාගෙන කෙනෙක් හිටියා. ඒ කාලේ නිමිති වෙලා නැකත් වෙලාවල් අහසත් එක්කනේ හොයන්නේ. එතකොට එයා ගොඩාක් කාලයක් නාසාස්ත්‍රත් එක්ක තාරකා ගණින්නෙක් විදිහට ඉඳලා ඒ පුරුද්දේ අදටත් බැලෙන්නේ උඩ. අර අනිත් කෙනා හොඳට බනහපු කෙනා සසරේ ගොඩක් ජීවිතවල තාපසෙක් වෙලා ඉඳලා. ඒ නිසා හිත ඒ කාර්මණකට එනවා. බනහනකොට තමයි ඔයාලගේ සසරේ එන්නේ. ටීවී බලද්දී සසරේ ඉන්නේ. උගන්වද්දී සසරේ ඉන්නේ. බනහද්දි තමයි එන්නේ. කලින් කොයි ජීවිතවලද හිටියේ කියලා. ඔයාලගේ සමහර ජීවිත අද ධර්ම දේශනාව ඇතුළත මට පුළුවන් ප්‍රමාණයක් විස්තර කරන්න. ඔයාලගේ ජීවිත ගැන අපි කලින් කොහේ ඉන්න ඇතිද කියලා Tamanටම තේරෙයි. පින්වත් දරුවනේ තේරුම් ගන්න බුද්ධ ශාසනේ මුළු මේ බුද්ධ ශාසනයට ව්‍යවහාරික වශයෙන් මේ ලෝක නීතියෙන් බුද්ධ ආගමට ඇතුල් වෙන්නේ උප්පැන්න සාතිකෙන් බුද්ධ ආගම නා. කවුරු හරි පංචශීල සමාදන් වෙලා මම බුද්ධ ආගම කියලා ප්‍රකාශයක් කළොත් එහෙම බුද්ධ ආගම වෙනවා. නමුත් ඇත්තටම බුද්ධ ආගම වෙන්නේ එහෙම නෙවෙයි. ශ්‍රද්ධාවෙන් කිව්වේ නැතත් මේ බුද්ධ ශාසනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ නොකියලා කටින් කියන්නේ නැතුව නමුත් සෝහං වෙච්ච අය දහස් ගණක් ඉඳලා තියෙනවා. මම එහෙම කියන්නේ කොහොමද? රජගහ නුවර මගධ රජතුමා බිම්බිසාර රජතුමා ගොඩාක් මගධ ගම් ප්‍රධානීන් බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය අහන්න යවුවා. ඒ ධර්මය අහන්න යවපු පිරිසකින් බොහෝ දෙනා 11 කියලා ඒ කාලේ ගණන් කරන ක්‍රමයක් සෝහං වුණා. සෝහං වෙච්ච අයගෙන් ඊටම සුළු පිරිසක් තමයි අපි ඔබ වහන්සේ සරණ යනවා කියන වචනේ කටින් කියලා තියෙන්නේ. බොහෝ පිරිසක් වැන්දා නිහඬව ගියා. කටින් නමෝ තස්ස කියලාත් නැහැ. කටින් බුද්ධං සරණං ගච්ඡාමි කියලාත් නැහැ. කටින් පන්සිල් අරමුත් නැහැ. නමුත් සෝහං වෙලා. හදවතත් එක්කයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ශාසනයේ තියෙන්නේ. ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්ව පමණින් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් මේ ලෝකේ වැඩිපුරම තෙරුවන් සරණ ගිය කෙනා බවට පත් වෙන්නේ මොහින්දින් බ්‍රේක්. හැම විට පවසන මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. ඔහුද දන්නේ එහි අර්ථය. ඒ අර්ථය වනාහි ඒ ගීතේ ඔහු ඉස්ලාම් ආගමිකේ. ඒ ගීතය ඔබේ රාගී මන කැළඹේදෝ ක්ලේශෝගය නෑවේදෝ රාගී හිත කැළඹිලා කෙලෙස් හිතෙන් වැක්කිරෙනවා නම්
එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. හිත ඇතුලෙන් කෙලෙස් වැగిරෙනවා නම් ගොඩාක් නිතර නිතර සිහි කරන්න බුද්ධං සරණං ගච්ඡාමි කිය. අම්මට විරුද්ධව පුතා කඩුව ඔසවනවා නම් ඒ ගීතේ මම මතක හිටියේ මේ කියන්නේ. අම්මට විරුද්ධව පුතා කඩුව ඔසවනවා නම් ඒ අසාධාරණේ හිතේ ඉදිරියේ ඒ වේදනාව ඉදිරියේ හිතෙන් කියන්නේ එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. මෛත්‍රී කරුණා ඔක්කොම නැති වෙලා ද්වේෂය ක්‍රෝධය රජ වෙලා විෂගෝර සර්පයෝ වගේ නපුරු මිනිස්සු මිතුරු විදියට ළඟට එනවා. නමුත් මහා හතුරෝ ඔය අසාධාරණ වෙලට පෙනුනොත් එහෙම එම විට පවසන මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ සිත් නිවන ධර්මයක්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ මිනිසුන්ගේ හිතේ පවතිවා. දන තුඩ රැව් දේවා. හැම කෙනාගේම මුවෙන් පිට වෙන්න ඕන බුද්ධං සරණං ගච්ඡාමි. ඒකේ අර්ථය ඒ සින්දුවේ හදපු කෙනා හොයා ගන්න ඕන. එහෙම ශ්‍රද්ධාවක්, එහෙම පැහැදීමක් කියපු කෙනා නෙවෙයි හදපු කෙනා. ඇයි සිතවිල්ල ආවේ යාටනේ? අපිට ආවේ නෑනේ. හැම අසාධාරණයක් ඉදිරියේම බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ඕන කියනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ වචනවල නෙවෙයි, හදවතේ. හදවතේ තියෙන ශ්‍රද්ධාව බාහිරට පේන ක්‍රම තුනක් තියෙනවා. නොපෙනී තියන්නේ පේනවා. කොහොමද පේන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා ක්‍රම තුනකින් ශ්‍රද්ධාව පේනවා. ඒ තමයි සීලවතෝ දස්සන කාමෝ, සිල්වතුන් දකින්න ආසයි. සංඝය දකින්න ආසයි. පත්තර කැල්ලකුණත් හාමුදුරුවෝ ලස්සනට වඩිනවා දැක්ක ගමන් බලනවා. සංඝය දකින්න ආසයි. දැන් මොහොතක් බලන්න ඔයාලා මුළු දවසේම ගත කරනකොට මේ පේන ලෝකේ ඇවිස්සුන හිත් තියෙන කොල්ලෝ කෙල්ලෝ එහෙම දුවනවා. ඒ අතර තමයි ඔය ගිහි ජීවිතේ එපා කියලා අතෑරලා මහාන වෙච්ච හාමුදුරනවා පේන්නේ ඒ අතරින් කලාතුරකින්. දුර්ලභ දර්ශනයක් දකින්න. පැහැදෙනවා. සීලවතෝ දස්සන කාමෝ, සංගරුවන දකින්න ආසයි. හාමුදුරනම පැවිදි වෙන්නේ ඒ කාම ජීවිතේ කෙලෙස් ජීවිතේ පා කියලා. නාන්සලට වෙනම ජීවිතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ අම්මාද තාත්තාද මේ කසාවතට වඳිනවා. බොහෝ දෙනා දම්පැන් දීලා පින් කරගන්නවා. සාදුකාර දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා දහම් දෙසද්දී ඔබ මේ විදිහට අහගෙන ඉන්නවා. ඒ වගේ හාමුදුරු නමකට කවුරු හරි හිතෙන් ආසාවක් කළොත් නරක විදිහට පෞසිත වෙනවා. පෞසිත වෙනවා. මේ කසාවත ගෘහ ජීවිතයේ අත්හැරීමේ සංකේතයයි. සිවුරකට කවුරු හරි නරක හිතක් ඇති කරගත්තොත්, කෙලෙස් හිතක් ඇති කරගත්තොත්, මම කියන්නේ සමහර වෙ පන්සල් වල තරුණ හාමුදුරුවෝ හිටියට පස්සේ ගමේ කෙල්ලෝ එක එක විකාර දාලා හාමුදුරුවෝ සිවුර අරව ගන්නවානේ. සංසාරිට කසාවතක් දකින්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් චුත කිරීමේ පාපය. ශ්‍රද්ධාවන්ත කෙනාට හාමුදුරු නමක් ගැන නරක හිතක් එන්නේ. නරක හිතක් එන්නේ. එහෙනම් භික්ෂුවක් ගැන නරක හිතක් ආවොත් ඉතින් ප්‍රශ්නයක් දාන්න නුඹට ශ්‍රද්ධාව තියනවද? සීලවතු දස්සන කාමෝ, සිල්වතුන් ගුණවතුන් දකින්ට ආසයි. ඇත්තරම සිල්වතුන් ගුණවතුන් දකින්න, සිල්වතුන් ගුණවතුන් ඇසුරු කරන්න ආස කරන්න
ඔබ පිරිසක් එක්ක ඉන්නකොට සිල්වත් අයත් එක්ක නෙවෙයි ඉන්නේ, ගොඩක් අය දුස්සීලයි. පන්සිල්වත් රකින්නේ. බස් එකකට ගොඩ වුණාම ඒ බස් එකේ ඉන්න මිනිස්සු පන්සිල්වත් රකින්නේ. කඩේකට ගියත් පාරේ ගියත් කොහේ ගියත් හැමදාම අපේ ජීවිතේ ගෙවෙන්නේ දුස්සීල අයත් එක්ක. අපිට නම් වාසනාවක්. අපි භික්ෂුන් වහන්සේලා අපේ ජීවිතේ වැඩිපුර ගෙවෙන්නේ සිල්වතුන් එක්ක. වාසනාවක්. දකින්ට ආස කරන්න සිල්වතුන් ගුණවතුන්. ඒක හිතේ කැමැත්තක් තියෙනවා නම් ඒක ශ්‍රද්ධාවේ ලක්ෂණයක්. මම විදේශ ධර්ම ප්‍රචාරයේ ගිය වෙලාවක සිංහල දන්නේ නැති ළමයි පිටිපස්සට වෙලා අහගෙන ඉන්නවා. ගොඩක් වෙලා පැය දෙක තුන අහගෙන ඉන්නවා රෙට් වෙලා. ඊට පස්සේ ළමයන් අහනකොට ළමයාට කියන සිංහල තේරෙන්නේ නැහැ. එහෙනම් ඇයි මේ ඉන්නේ කියලා අහනකොට අහසයිලු බලාගෙන ඉන්න. ස්වාමීන් වහන්සේ නම බණ කියන හැටි. ඒකටම එනවා. කර්ම දෝෂයකට වෙන જાතියක ඉපදුනාට භාෂාව නොදන්නා වුණාට හිත ඇතුලේ ඉන්ද්‍රිය වැඩ කරනවා. සීලවතු දස්සන කාමෝ. දෙවෙනි එක සද්ධම්මං සෝතු මිච්ඡති. ශ්‍රී සද්ධර්මය අහන්ට ආසයි. බණ අහන්ට ආසයි. බණ විහිළු නෙවෙයි. විහිළු කතා කුණුහරුප ඒවා නෙවෙයි. ශ්‍රී සද්ධර්මය අහන්ට ආසයි. ජීවිතේ හදාගන්න තමන්ව පේන දහමක් අහන්න ආසයි. ධර්මය අහන්න ආසා බව ශ්‍රද්ධාවේ ලක්ෂණයක්. මං අරින එක අසද්ධාවේ ලක්ෂණයක්. එතකොට බණ අහනකොට සමහර අයට ටිකක් මං අරින තව එකේ සමහර වෙලාවට හේතු ගන්නවා යාලා. ඒ තමයි අපිට බණ ඇහුවට මතක හිටින්නේ නැහැ. සිලබස් එක හොඳට මතකයි. බණ මතක නැහැ. ඒ වුණාට දැන් ඔයාලා ඉගෙන ගන්න වයස නිසා ඔයාලට ලොකු තේරුමක් නැහැ. නමුත් අපිට තියෙන දෙයක් තමයි අපිට ඒ කාලේ ඉස්කෝලේ උගන්වපුවා මතක නැහැ. දැන් ඇත්තම කොටින්ම කිව්වොත් සිලබස් අට උගන්වපු ගුරුවරුන්ට දෙනත් මට මතක නැහැ. අපේ හිතට ගිය ගුරුවරු මතකයි. සිලබස් අට උගන්වපු අය මතක මන්දි. නමුත් ඒ අතීතේ අමතක වුණාට ඒ අතීතෙන් නේද වර්තමානයේ මා බිහුනේ. ඒ නිසා අහන බණ අමතක වුණාට අසන ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බිහි වෙන්නේ. බණ මතක තියෙන එක වෙනම එකක්. බණ අහන එක වෙනම එකක්. බණ මතක තියෙන එක නෙවෙයි ශ්‍රද්ධාවේ ලක්ෂණේ. බණ අහන්න තියෙන කැමැත්ත ශ්‍රද්ධාවේ ලක්ෂණේ. සද්ධම්මං සෝතු මිච්ඡති. විනය්‍ය මච්චරේ මලං. මසුරු මල දුරු කරන එක ශ්‍රද්ධාවේ ලක්ෂණය. දැන් මේ තුනම කියන්නේ පාඩමක් නෙවෙයි, විභාගෙට නෙවෙයි. ඔබ දෙස බලන්න. මම සද්ධාවන්තයෙක්ද, මම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක්ද කියලා ඔබ දෙස බැලීම පිණිසයි. දන් දීමට ආසද කියලා බලන්න. අත්තරින්න ආසද කියලා බලන්න. දන් දෙන්න ආස බව ශ්‍රද්ධාවේ ලක්ෂණය. දානේ කියන්නේ හරි පුදුම එකක්. දානේ විපාක හරි පුදුමයි. ඔයාලා ගොඩක් කැමතිනේ වර්තමාන ලෝකේ දියුණු ලෝකේ ගැන අහන්න. දියුණු ලෝකේ කතාවක් කියනවා. දන් දෙන කෙනාට ලැබෙන විපාක තමයි ආයුෂ, වර්ණ, සැප, බල, අධිපති භවය නැත්නම් පටිභාන ශක්තිය හම්බ වෙනවා. කල්පනාව නුවණ. දන් දීමේ පින අසිරිමත් විදිහට විඳින ස්ත්‍රියක් ඉන්නවා මනුස්ස ලෝකේ අදටත්. කවුරු වගේද හිතෙන විදිහට? එලිසබෙත් මහරජිනිය. මහරජිනී රම් මිනි ඔටුන්න පළඳන්නේ. අතේ රං මංජුසාව අතේ තියාගෙන සභාව අමතන්නේ. රං මැණික් කොබ්බපු යෂ්ටි අතේ තියාගෙන සභාව අමතන්නේ. අදටත් ඉන්නවා. රජකමටපත් වෙලා දැන් රාජ්‍ය වර්ෂ රජකමටපත් වෙලා අවුරුදු 70යි.
70කටත් වැඩි. ඇගේ ආයුෂ අවුරුදු 96යි. තවම රජ. සුද්දන්ගේ තියෙන කූට උපක්‍රම සුද්ද කියපු ගමන් ඉංග්‍රීසිය ඉගෙන ගන්න ඔයාලට රිදී දන්නෙත් නැහැ. සුද්දන්ගේ තියෙන කූට උපක්‍රම වලින් සුද්දන්න පුළුවන් ඕන එකක් පෙරලන්න, කැරලි ගහන්න, අනිත් පැත්ත හරවන්න, මිනිස්සු කලබන්න. එහි සුද්දන්ගේ ලෝකේ කිසි කෙනෙකුට රැජිනි අයින් කරන්න හිතෙන්නේ නැහැ. ඇගේ පිම්බලේ. ඕස්ට්‍රේලියාවේ ළඟදී ජනමත විචාරණයක් තිබ්බා. ඕස්ට්‍රේලියාව ස්වාධීන කරනවද රැජිනිගේ යටතේ තියනවද කියලා. වැඩි ඡන්ද රැජිනිගේ යටතේ තියෙන විදිහට. ඕස්ට්‍රේලියාව සහිත බ්‍රිතාන්‍යයට යටත් සියලුම විජිතවල සෑම පුරවැසියෙක්ම රැජිනි වෙනුවෙන් බදු ගෙවනවා. බ්‍රිතාන්‍යයට යටත් සියලු රාජ්‍යවල තීරණ ගැනීමේ 50%ක බලය තියෙන මහරැජිනියට ඈ ස්ත්‍රියක්. ඇත්තටම අපි කොච්චර කෙල්ලන්න බැන්නට ස්ත්‍රීන්ට කොච්චර බැන්නත් මේ පෘථුවියේ වැඩිපුරම අද වෙනකොට අධිපති බව රාජ්‍ය බලයේ තියෙන්නේ ස්ත්‍රියක් තුළ. කුමකද විපාකේ? පිනක විපාකේ. දන් දීලා සිංගාකකා හෝ සසරී දන් හැන්දක් රහතන් වහන්සේ නමකට බෙදලා දානේ විපාක. ඊට පස්සේ තව තියෙන දානේ විපාක. දැන් මම ඔය නිකන් මහරජිනී සරණ යන්න කියවනේ උපමාවක් කිව්වේ. ඊට පස්සේ පිනේ විපාක. ආයුෂ වැඩි. අපේ රටේ දත්තකට කාලා කොහොම රජකමටපත් වෙලා අවුරුදු 5න් ගෙදර. මහරජිනී දැන් අවුරුදු 70යි. පිනේ විපාක. මහරජිනිගේ පවුලේ ගොඩාක් ස්ත්‍රීන් දරුවෝ වදද්දී දරුවන් ඉපදෙද්දී මැරිලා තියෙනවා. ඒ මහරජිනිගේ පවුලේ. නමුත් මහරජිනිය දරුවන් 5 දෙනෙක් හදලා තියෙනවා. ඊළඟට ඇගේ නෝනත් එහෙමයි. එතකොට දානේ විපාක. දැන් ඔයාලා දන්නවද? සමහර අය මේ බණ හෙච්ච ගමම කිටි කාලෙකින් මමත් එහෙමයි. බණ හෙල කිටි කාලෙකින් මට ඉක්මනට මහාන වෙන්න හිතුණා. ඉක්මනට මහාන වෙන්න හිතෙන්නේ ඇයි කියලා දන්නවද? සංසාරේ රසයට දන් දුන්න අයට ඒකෙන් ලැබෙන විපාකයක් තමයි ඉක්මනට පංචකාමයේ අත්හරින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සංසාරේ බොහෝ කාලයක් ගොඩාක් කාලයක් රසයට දන් දීලා රසයට දන් දීමේ විපාක ප්‍රණීතව දන් දීමේ විපාක තමයි අග්‍ර රසය ලැබෙනවා. අග්‍ර රසය කුමක්ද? සාමාන්‍ය ලෝකේ පංචකාමය. හොඳට කාලා බීලා සතුටින් ඉන්නවා. ඒ වගේ කෙනෙකුට ධර්මයක් ලැබුණොත් ඒ දහම් රසය, නෙක්ඛම්ම රසය ඉක්මනට අල්ලා ගන්නවා පංචකාමයේ අත්හැරලා. එතකොට ගිහි ජීවිතේ ඉක්මනට අත්හරින ක්‍රමේ තමයි පින්වත් දරුවනේ රසයට දන් දීම. ඒ නිසා මේ ජීවිතේ මහාන වෙන්න බැරි වුණත් සත්පුරුෂයෙක් ළඟ අනාගත ජීවිතයක හරි කසාවතක් දරාගෙන කෙලෙස් දුරු කරන කැමැත්තක් හරි තියෙනවා නම් රසයට දන් දෙන්න පුරුදු වෙන්න. ඒ රසයට දන් දීමේ විපාක. එතකොට ඔන්න ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ කීයක් තියෙනවද බාහිරට පෙනෙන? කීයක්ද? ඇහෙන්නේ 3යි. පළවෙනි එක මොකද්ද? ඇහෙන්නේ. සිල්වතුන් දකින්න කැමති. දෙවෙනි එක ශ්‍රී සද්ධර්මය අහන්න කැමති. ඊළඟට එක දන් දෙන්න කැමති. ඔන්න ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණේ. ඒතර මතක තියාගන්න ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් ගැන තියෙන පැහැදීමනේ. ඒක ඉච්ඡරම ඕන නිසා තමයි මේ බුද්ධ ශාසනයේ ආරම්භයේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා එතනින් නතර නොවි
දුතියම්පි තතියම්පි කියලා තුන් පාරක් සරණ යන්නේ. මේ මුළු බුද්ධ ශාසනයටම ඔහු ඇතුල් වෙන්නේ. බුද්ධ ශාසනයට ඇතුල් වෙන දොරටුව ඒ තිසරණේ නිසා. නිකන් කියන්නම් වාලේ නෙවෙයි. ඒ තිසරණ සරණ හිතට ගියාට පස්සේ පින්වත් දරුවනේ එයාගේ මුළු ජීවිතේ සෑම ප්‍රශ්නයකදීම සරණ එනවා ඉස්සරහට. සරණ කියන එක තුනුරුවන් සරණින් ජීවිතේ පිහිට පිළිසරණ හදාගන්නේ කොහොමද කියලා වර්තමාන දරුවෙක්ගේ උදාහරණයක් කියන්න. ළඟදීන් ගෑනු ළමෙක් ලියුමක් කියවලා තිබ්බා. අපි අසපුවට මේ පාර දැන් පෙබරවාරි මාසේ මහමෙවුනාවේ මහමෙග පත්තරේට ඒ ලිපිය ඇතුළත් කරන්න කියලා අපි කිව්වා. ඒ කෙල්ල ලියලා තියෙනවා මෙහෙම. ඒ තමයි මේ කෙල්ල මේ පොඩි කාලේ අවුරුදු 14 15 වෙනකොට මේ කෙල්ලට කවුරු හරි ෆෝන් එකක් කරන් දීනවා. ඊට මේ කෙල්ල ෆෝන් එක ඔබනවා. ඒ ෆෝන් එක ඔබනකොට නරක වීඩියෝ එනවා. ඒවත් මේ කෙල්ල බලනවා. ඉතින් මේ කෙල්ල ටිකක් නරක් වුණා. ඊට පස්සේ අවුරුදු 15 වෙනකොට මේ කෙල්ලට මේ කකුලේ කුෂ්ඨයක් ආවා. දැන් කුෂ්ඨය හැදිලා මේ වැඩි වෙනවා සුව වෙන්නේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් කළා සිංහල බෙහෙත් කළා. ඊට පස්සේ මොකද උනේ? කුෂ්ඨය වැඩි වෙලා යටිපතුල් උඩුපතුල් සම්පූර්ණ කකුර පුරාම බිබිල් දාලා ඕජාව වැගිරුණා ගඳ ගන්න ගත්තා. මේ අවුරුදු 15න් උඩ කෙල්ලෙක්. ඉතින් මූණ ලස්සනට hina වෙන අය ළඟට ඇවිල්ලා ගඳටයි කකුලේ තුවාලෙටයි කකුල් දෙකේ අහක බලාගෙන යනවා. ගොඩාක් අය ළඟට එන්නේ hina වෙන්නේ අපේ හැම හොඳට තියෙනකම්. ගොඩාක් අය අපිට ලං වෙන්නේ hina වෙන්නේ හැම හොඳට තියෙනකම්. මේ හැම වනාහි මුළු ශරීරේම හැම ගලවලා එක තැනකට ගත්තොත් දෙහි ගෙඩියක් තරම්. මුළු ශරීරේම හැම ගලවලා ගුලි කළොත් දෙහි ගෙඩියක් තරම්. ඕකට තමයි ලෝක සත්‍යය ආසා. ඔය හැමද තමයි ලෝක සත්‍යය පෙරේත. ඊට පස්සේ දැන් කෙල්ලගේ කකුලේ ඕජාව ගන්නවා. සුව වෙන්නේ නැහැ. අවුරුදු 6ක් බෙහෙත් කළා. එතකොට දැන් කෙල්ලට වයස අවුරුදු 21යි. අවුරුදු 20 දී මම දවසක් ගෙදර පොයි දවසේ බණක් දාලා තිනකොට හාමුදුරනමක් කියලා තියෙනවා. අද කාලේ මිනිස්සු බණ අහන්න වෙලාව නැහැ කියනවා. ඉතින් ෆෝන් එකෙන් හරි අහන්න පුළුවන් නේ. අන්න මේ කෙල්ලට මේක වැදුණා. මේ කෙල්ල අර නරක වීඩියෝ බලන අතරේ බණ එකටත් ගියා. අපේ ඔළුවේ channel වෙනස් වෙන්න මේ පොඩ්ඩක් ටච් කරන්න විතරනේ තියෙන්නේ. ඒතර ෆෝන් එකේ channel එකත් වෙනස් වෙනවා. ඔළුවේ channel එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ කෙල්ලට මේ බණ ටික හොඳට හිතට ගියානේ. කෙල්ලටම හරියන බණ ටික ආවා. මහමෙවුනායි ස්වාමීන් වහන්සේ නමක්ගේ දේශනාව අහන්න ආසයි තුණා. ඒකේ තියෙනවා පිංගතුනි ආර්යයන් වහන්සේලාට උතුම් අයට උපවාද කළොත් ඒකේ විපාකයක් විදිහට චර්ම රෝග එනවා. මේ කෙල්ලට මේක හිතට ගියා. දැන් සුව වෙන්නේ නැහනේ. ඉතින් බණ අහනවා. අහන අතරේ දවසක් ගමේ පන්සලේ චෛත්‍ය හදන එකට මේ කෙල්ල මොකද කළේ? ගඩොල් කපන්න බාරගත්තා. ගඩොල් ගේන්න, ගඩොල් පූජා කරන්න. ගඩොල් හොයාගන්න බැරි වුණා. මේ කෙල්ල කට්ටියට කිව්වා අපි ගඩොල් කපමු. පස් කැපුවා. පස් වලට වතුර දැම්මා. අර අහපු බණපදේ හිතට ආවා. ආර්යයන් වහන්සේලාට උපවාද කළා ඇති කියලා. ඒ කෙල්ල හිතුවා මං සංසාරේ කවුරු හරි උතුම් කෙනෙකුට බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට සෑයකට බෝධියට මවට පියාට ගුරුවරයෙකුට මගෙන් උපවාදයක් වෙලා තිබෙනවා නම් තියෙන පියවරක් පාසා කර්මය ගෙවේවා ඒ පාපේ ගෙවේවා කියලා මැටි පෑගුවා. තුවාල වෙච්ච කකුලෙන්
දවසේම මැටි පෑගුවා. මේ අද කාලේ කෙල්ලෙක් අවුරුදු 21 කෙල්ලෙක්. මැටි ටික පාගලා මේ එනකොට කකුල් දෙක හැම නෑ මස් ටික විතරයි. හැම ගහිලා. හැබැයි වේදනාව නෑ. ගඩොල් කපලා පුච්චලා ඉවර වෙනකොට කකුලේ ඕජාව ගලන ගතිය නැති වෙලා. පන්සලේ චෛත්‍ය හදලා ඉවර වෙනකොට මුළු කුෂ්ඨෙම නැති වෙලා. ඇය සූපත් කළේ තිසරණේ. බුදුරජාණන් වහන්සේ තිබ්බ පැහැදීම, ඒ බණපදයට තිබ්බ පැහැදීම, ඒ ධර්මයේ කියපු සංඝයාට තිබ්බ ගෞරවය. ඒ ගෞරවෙත් එක්කනේ පිළිගත්තේ. ඔය වගේ සුව වෙන්නේ නැති රෝගවලින් කොයිතරම් සමහර දූලම් පුතාලා දුක් විඳිනව ඇතිද? විසඳා ගන්න ක්‍රමේ නොදන්නා නිසා. ඒකයි මේ තිසරණේට ගිය කෙනෙකුට පිහිට තියෙනවා තමන් ළඟම. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණට එන්නේ අසරණ වෙන්න නෙවෙයි. අපි යම්කිසි ගම් ප්‍රධානියෙක්ගේ යටතට ගිහිල්ලා වෙන ගමක කෙනෙක්ගෙන් පිහිටක් හොයනවා නම් අපි සරණ ගිය ගම් ප්‍රධානියා හිතෙන් පිළිගන්නේ නැහනේ. තමන්ගේ තාත්තා ගොඩාක් ධනවත්වති ඉඳිද්දී දරුවෝ හිඟා කනවනම් ඔහු තාත්තගේ සරණ ලබන්නේ නැහනේ. දෙවියන් බඹුන් වැඳ වැටෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලා දේවාල ගානේ එහි මෙහි රිංගා පොල් ගගා පඳුරු ගැට ගගා පිහිට හොයනවා. සරණ තියෙද්දි ඔය විතරක් නෙවෙයි කෙල්ල ජයගත්ත ජයගැනිල්ල ඒ කෙල්ලට තව ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒ තමයි මේ ෆෝන් වලට එහෙම වැඩිපුර ඇබ්බැහි වෙලා තියෙන ඒ නිසා. ඒ කෙල්ල දන්නේ නැහැ මේ සිද්ධිය. ඒ කෙල්ල වැඩි වියටපත් වුණාට පස්සේ ටික දවසක් යනකොට ඒ කෙල්ලගේ ඇඟට බර ගතියක් ඇවිල්ලා. ඊට පස්සේ නිින්ද යන ගතිය වැඩි. මම හිතනවා ගෑනු ළමයි 10 දෙනෙක් ගත්තොත් 2-3 දෙනෙකුටවත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ යා වැඩි වියටපත් වීමත් සමග. ඊට පස්සේ ඇඟ බර ගතිය එනවා, නිදා ගන්නට වැඩිපුර යනවා. වැඩිපුර තරහ යනවා. පොඩ්ඩට තරහ යනවා. මූණ අඳුරුයි. සාමාන්‍යයෙන් තරුණ දූල පුතාලා වෙනකොට ඒ ළමයිගේ ඉස්සර තිබ්බ මූණ වල තෙල් ගතියක්, අර තරුණකම. දැන් ගොඩාක් අයගේ තරුණ ගතියක් නැහැ. අපි වෙලාවකට කොල්ල දැක්කම අයියේ කියලා කතා කරනවා. 18යිලු වයස. මෑණියනි මෙහෙන්දි කියලා කතා කරනවා. 17යිලු කෙල්ලට වයස. අපිට පේන්නේ අම්මලා වගේ. තරුණකම නැහැ. ඒතර මූණේ අර එයාගේ ශරීර ඕජාව නැති ගතියක් ශරීරේ තියෙනවා. ඊට පස්සේ දැන් මේ කෙල්ලගේ ඇඟ ගොඩක් බර වෙනවා. සමහර දවස්වලට දැන්ලා තියෙනවා කෙල්ලට කළු පාට ඡායාවක් වගේ ඇවිල්ලා ඇඟට ඇතුල් වෙනවා. මේ කෙල්ලට හිතනවා කවුරු හරි මෙයාගේ ඇඟ පාවිච්චි කරනවා කියලා. ඒකට ඉස්සර මිනිස්සු කිව්වා කළු කුමාර දෝෂය කියලා. අපි ඒව විශ්වාස කළේ නෑ. මම පවා. ඇයි අද කාලේ කෙල්ලෝ ගොඩක් හොඳට ඉන්නවනේ. ඔය මොන උත්සවත් නෑ, නෑවිලිත් නෑ, ගේ මුල්ලේ තිබිල්ලෙත් නෑ. ඉස්සර මිනිස්සු ගේකින් ගේකට වැඩි වියටපත් වෙලා මාස කිහිපයක් යනකල් ගේකින් ගේකට යන්න දෙන්නේ නැහැ. කොණ්ඩේ ඇණයක් ගහනවා. ඊළඟට අඳුරු වෙලා එහෙම යන්න දෙන්නේ නැහැ. හන්දි වල ඉන්න දෙන්නේ නැහැ. අඳුරු වැටෙන වෙලාවේ දිය කඩਿੱත්තේ තනියෙන් නාවන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් කිල්ලෝ ඔක්කොම කරනවානේ. ඉතින් මේ ඉස්සරහගේ විකාර කියලා මමත් හිතුවා. නමුත් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ තමයි දැන් තරුණ ජෝඩු වලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නැති බව. අර දෝෂේ ආවට පස්සේ අර ওই ගෑනු ළමයාගේ විස්තරය කිව්වේ ඒ දෝෂේ කියන්නේ පින්වත් දරුවනේ කාම ප්‍රේතෙක් ඒ ඔය කියපු නම. ඒ නමින් දහස් ගණක් ඉන්නවා.
ඒ අර වැඩි වියටපත් වෙන ගෑන් ළමගේ ශාරීරික සැරටත් එක්ක ආකර්ෂණය වෙනවා. ඒ ඇඟවල් පාවිච්චි කරනවා. නොපෙනෙන බලවේගයක් නිසා Tamanට දැනෙන්නේ දැනෙන්නේ ඇඟ බර ගතියයි, නින්දයි, තරහා යන එකයි, මූණින් අඳුරයි. විශේෂයෙන් බන කියනකොට නිදි කිරාක වැටෙන ගතිය. ඒ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අරකට පුරුදු වුණාට පස්සේ, විවාහ වුණාටත් පස්සේ අර ඇඟේ ඇතුලේ දරු කලලයකට හැදෙන දරු බීජ ඔහු විනාශ කරනවා, නැත්තම් කනවා. ඒ නිසා සාමාන්‍යයෙන් දරුවෙක් නැහැ කියනකොට යම් පවුලක පළවෙනි විසඳුම එතෙන්ද දෙන්න ඕන. ඒ දෝෂය අයින් කරන එකට. මේ කෙල්ලට දැනිලා මම මේ ප්‍රසිද්ධිය කියන්නේ ඇයි? කාට හරි පිහිටක් පිණිස. ඔය ගෑන් ළමගේ ලියුමෙන් පස්සෙමයි ඔක මම කියන්න ගත්තේ. මම ඔක සමහර දේශනාවල පොදුවේ කියලා කිහිප විටක ආවට පස්සේ මේන් එනවා පොලිමට අම්මලා දූලා ගෙන්නගෙන. අපි දුවට මෙහෙම ප්‍රශ්නයක් වෙලා මං ඕවා මට කියන්න එපා. මං ඕවා දන්නේ නැහැ. මම ලියුම කියෙව්වේ. මට කලු කුමාරයා මුණ ගැහිලත් නැහැ. අඳුරන්නේ නැහැ. අපේ පරම්පරාවේ ඥාතියකුත් නෙමෙයි, අපේ වාසගමත් නැහැ. ඊට පස්සේ මොකද උනේ? මේ කෙල්ල ඉතිවිසෝ ගාතාව හිතන්න හදන වෙලාවට බෑ. ඊට පස්සේ කෙල්ල මොකද කළේ? මේ දැන් අඟ බර වීගෙන අර එනවනේ. ඊළඟට තමයි අඳුරු, කාමරේ අඳුරු කරගන්න කැමති. කාමරේට ගිය ගමන් කර්ටන් දානවා. අර එළියට ආස නෑ යා. අඳුරට ආසයි. ඊට පස්සේ මේ කෙල්ල දැන් මොකද කළේ? ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරගත්ත රතන සූත්‍රය. ඉතින් අර ඇඟට අමාරුවක් වගේ දැනෙනකොට රතන සූත්‍රය දානවා. දානකොට එහෙම නැති වෙලා යනවා. දවසක් මොකද උනේ? රතන සූත්‍රේ මේ දාගන්න බැරි වුණා මෙයාට. ඔන්න ඇඟ පන්නතුන් එහෙම ඇඳට වැටුණා යා. මේ වෙලාවේ මෙයාට සිහි කල්පනාව ආවා. දැන් ඇඟට බරගතිය දැනෙනවා. මෙයා බණක් අහලා තිබ්බා. මං කිව්වේ ධර්මයෙන් සරණ තියෙන්නේ. ඒ තමයි තියෙනවා උදේ ජාතකය කියලා ජාතකයක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. ඒ උදේ කියන රජුරෝ තමන්ගේ බිසවත් එක්ක එක ඇඳේ අවුරුදු 700ක් ඉන්නවා බ්‍රහ්මචාරීව. එක ඇඳේ අවුරුදු 700ක් නිදාගෙන හිටියා. සෑම රාත්‍රියකම ඒ තමන්ගේ බිරිඳගේ අතින්වත් ස්පර්ශ කළා නෑ බ්‍රහ්මචාරිය. ඇයි යසෝදරා? මේ කෙල්ල හිතුවා මගේ බෝධිසත්වයෝ යසෝදරාව සමග සංසාරේ බ්‍රහ්මචාරීව අවුරුදු 700ක් එක යහනේ සැතපුණ බව සත්‍යයක් නම්, ඒක සත්‍යයක් නම් මේ දෝෂෙ මට නැති වෙන්න ඕන කියලා දැඩිවම හිතුවා. අවංකව මේකෙන් ගැලවෙන අදහසින් කොලයකට ගිනි කූරක් ගැහුවට පස්සේ කොලේ පිච්චෙනවා වගේ ඇඟ ඇතුලේ මොකද්ද පිච්චිලා යනවා වගේ දැනුණා. අද වෙන්නක්වත් අර ප්‍රශ්නේ නෑ. ඒ කෙල්ල නිදහස් වුණා. තොවිල් නැතුව, දෙහි කපන් නැතුව, කට්ටඬියෝ නැතුව, දේවාල නැතුව ප්‍රශ්නේ නිදහස් වුණා. තිසරණය ඔය විදිහට අත්දකින් තමන්ගේ ජීවිතයට ආවට පස්සේ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් බාහිර හොයාගෙන යන්නේ නැත. තමන්ටම උත්තරේ එනවා. දැන් මම දැක්ක සමහර කොල්ලෝ ඉන්නවා මූණේ කුරුලයි. විසඳුමක් තියෙනවා. හිතට එන්නේ නැහැ. ඒක හිතට වදින්නෙත් නැහැ. සාමාන්‍යයෙන් මනා පැහැදීමකින් ශ්‍රද්ධාවකින් බෝමලුවක් සුද්ධ කරලා අතුපතු ගාලා නිතිවත් කළොත් එහෙම චර්ම රෝග නැති වෙලා යනවා. අපි අත්දැකලා තියෙනවා. ඉන්දියාවේ ගිය වෙලාවේ ඉන්දියාවේ ළමයෙක් හිටියා. හරි ලස්සන ළමයි. ඒ ළමයා කැද්ද වෙලා මූණේ දද ඇවිල්ලා. මං කිව්වා ඇයි උඹට මොකයි වුනේ කියලා. අනේ දද ඇවිල්ලා සායනා. මං කොඹ ගිහිල්ලා වජිරාසනේ බෝධින් වහන්සේ අතු ගාපන්. දවස් 7ක් අතු ගාපන්. ඒ කොල්ල ඒ විදිහටම කළානේ. දවස් 4 අතු ගානකොටම ලප නැති වුණා. චර්ම රෝග තියෙන අය පිරිසිදු කිරීමේ පින්කම් කරන්න ඕන.
ඉතින් තමන්ටම පිහිට තියෙන ඒකයි බුදුරජාණන් වහන්සේ සරණ ගියාම ධර්මයේ සරණ ගියාම සංඝරත්නයේ සරණ ගියාම මේ සංඝරත්නයේත් ඒ වගේ. මහා කශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ විරාගී භවයේ මිහි මණ්ඩල සලෝප උත්තමයා. මට හම්බුණා කම්පියුටර් වැඩ කරන කෙනෙක්. දැන් මෙයා දැන් කම්පියුටර් වැඩ කරන්න ගියා ෆෝන් එක අත තියෙනකොටම හිත කියන්නේ බලාපන් වීඩියෝ බලාපන් නරක වීඩියෝ බලාපන්. දැන් මෙයා වැහුවා. ආයෙත් හිතෙනවා. එක දිගට හිතෙනවා. ඊට පස්සේ මෙයා මොකද කළේ? පෑන් පාත්‍රයක් කරන් මහා කශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. මහා කශ්‍යප මහරහතන් වහන්සේ විරාගී භවෙන් මිහි මණ්ඩල සලෝපු කෙනා. බුදුරජාණන් වහන්සේට දෙවෙනිවන අන් අයට අග්‍ර රූපයක් තිබුණේ. පිප්පලි කුමාරයා විවාහ වුණේ යසෝදරාවට දෙවෙනිවන අන් කතුන්ට අග්‍රවන රූපයක් තියෙන බද්දහ කාපිලයන් සමග. ඈ සමග 12 අවුරුද්දක් එක ඇඳේ නිදාගෙන හිටියා රාගසිතක් උපද්දවන්නේ නැතුව. විවාහ වෙච්ච දවසේ දෙන්නව මල් මාලා දෙකක් ගොතලා ඇඳි මැදින් දෙම්මා. මේ ඔයාගේ මල් මාලාව මේ මගේ මල් මාලාව. යම් කිසි කෙනෙකුට රාග හිතක් ඉපදුනොත් මේ මල් මාලාව පරවේවා කියලා. අවුරුදු 12ක් මල් මාලාව පරවුන්නේ නැහැ. අවුරුදු 12ක්. අද කාලේ සරණ යන්න වටිනවනේ. අද කාලේ ෆෝන් එකක් ළඟ තියාගෙන එක දවසක් වීඩියෝ බලන්න බැරි චරිත ඉන්නවා. නොබලා ඉන්න බැරි. එහෙව් එකේ සුරූපී අවුරුදු 16ක කුමාරිකාවක් සමග යහනේ සැතපෙනවා රාගසිත උපද්දවන්නේ නැතුව. ඒ බ්‍රහ්මචාරී බව සත්‍යයි කියලා අර කොල්ලා මේ පෑන් පාත්‍රේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ පූජා කළා. මට මේ වල් හිතක් එනවා මේ වීඩියෝ බලන්න ඕන කියලා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මට පිහිට ලැබේවා කියලා. දැන් මේ වෙනකොට අවුරුදු 4ක් කම්පියුටර් කරනවා. එක දවසක් සිතවිල්ලක් ඇවිල්ලා නැහැ නරක වීඩියෝ එකක් බලන්න. සරණ හදවතේ තියෙන්න ඕන. දැන් ඕක අහලා කෙනෙක් අනේ මටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අනේ විසඳේවා කිව්වට ඇතුලේ නැත්තම් අවංකත්වයේ පැයි. අවංකව ගැලවෙන්න ඕන කම අවංකව රහතන් වහන්සේට පැහැදුන බව ඒ රහතන් වහන්සේගේ ගුණය අවංකව පිළිගන්නා බව. ඒ සරණ. ඉතින් ඒ නිසා දරුවනි තිසරණේ පිහිට අවංකවම සරණ ගියොත් මේ ජීවිතේ ලැබෙන පිහිට අල්පයි. සසර දුකින් නිදහස් වෙනවා. ඒ තමයි මහත් වූ සරණ. සසර දුකින් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක් නිරේ පැහෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ පැහෙන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය කෙනෙක් පෙරේතෙක් වෙන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය කෙනෙක් එක්කෝ දෙවියන් අතර එක්කෝ මිනිසුන් අතර අග්‍ර වෙලා උපදිනවා. ඒ තිසරණේ පිහිට. ඔන්න දරුවනේ ඔන්න ඒකයි තුන් පාරක් මම මේ নমස්කාරයේ ඉඳලා විස්තර කළේ තමන් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද කියලා බලන්න කියලා. ඊළඟට තියෙනවානේ පංචිල් පද 5. පාණාතිපාතා වේරමණී. අනේ කියනවා මට මතකයි ওই රජෙන් මොකද ඉල්ලුම් ගහද මොකද එකක් එනකොට හැමදැනම මම දැක්ක පාරේ පාණාතිපාතා වේරමණී කියලා හැමතැනම ගහලා. මම බැලුවා හත්තිලා ওই මිනිසුන්ට දැන් පාණාතිපාතා මතක් වෙලා මොකක්ද දන්නේ නැහැ කියලා. ඒ හොයනකොට තමයි මට කවුද කියවම එකක් කියලා. කියනවා පාණාතිපාතා අදින්නාදාන කියලා කියනවා. ඊට සමහර අය කියනවා සුරාමීරේ මජ්ජපමා දට්ටාන මන්ද පමණින් ගත්තට කමක් නැතය. අන්න හිට කරදරයක් වෙන්නේ නැතුව තෙලිජ්ජ බිව්වට කමක් නැහැ රා නොව් වයින් no problem. ඉතින් මේ විදිහට ඊට පස්සේ ඔයාලා දැකලා තියෙනවද අඩු වයසින් මැරෙන අය? ඔයාලගේ යාළුවොත් මැරිලා ඇති. මගේ යාළුවෝ මැරිලා තියෙනවා අඩු වයසින්. පිංගුතුනි අඩු වයසින් කෙනෙක් මැරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු අතර අඩු වයසින් කෙනෙක් මැරෙන්නේ ප්‍රාණඝාතේ අවම විපාකේ. පින්වත් මහණෙනි ප්‍රාණඝාතය කරන කෙනා
නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අවම විපාකේ වනාහි අඩුවයසින් මැරෙන එක. අඩුවයසින් මැරෙන එක. සමහර වෙලාවට විවාහ වෙලා මාසෙන් දෙකෙන් මැරෙනවා. දරුවා කුසේ ඉද්දින් තාත්තා මැරෙනවා. දරුවා ඉපදෙනකොට අම්මා මැරෙනවා. බඩ ඇතුළේ ඉද්දින් දරුවා මැරෙනවා. ඒතර අඩු වයසින් ඇයි මේ මැරෙන්නේ? ප්‍රාණඝාතේ අවම විපාක. අඩු වයසින් මැරෙන එක ප්‍රාණඝාතේ අවම විපාක නම් උපරිම විපාක ගැන කවර කතාවද? ප්‍රාණඝාතේ කරපු කෙනා අඩු වයසින් මැරෙනවා කියන එක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා නෙවෙයි. ඒක සිද්ධ වෙන නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕනෑම ජාතියක, ඕනෑම ආගමක, ඕනෑම රටක, ස්ත්‍රී පුරුෂ ඕනෑම තරාතිරමක කෙනෙක් ඒ පාප කර්මය කළොත් ඒකේ අවම විපාකේ තියෙනවා එතන. එහෙනම් බුදුරජාණන් වහන්සේ සතුන් මැරීමෙන් වැළකීන්ට කියලා අපිට වදාළේ කොච්චර අනුකම්පාවෙන්ද? බුදුරජාණන් වහන්සේ සසර දුකින් නිදහස් වුණානේ. උන්වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහනේ. එහෙනම් අපට එපා කියලා වදාළේ අනුකම්පාවෙන්. කළොත් විපාකේ තමන්ද, නොකළොත් ඒකත් තමන්ද. මේ බුද්ධ ශාසනයේ තවත් කෙනෙක්ගේ පව් තවත් කෙනෙක් කරගහන්නේ නැත. තමන් කරන දේවල් තමන් රැගෙන යනු ඇත. සිල් රකින්නවද නැද්ද කියලා කවුරුත් ළඟ ඉඳලා චෙක් කරන්නේ නැත. නුඹලා කැමති නම් අඩු වයසින් මැරිලා යන්න කරන්න ප්‍රාණඝාතය. දැන් අර තියෙන්නේ දැන් බලන්න මේ ධර්මයේ ඇහෙන්නේ නැති එකේ විපාක. ඕස්ට්‍රේලියාවේ ලැබුගුන්නේ සත්තු කෝටි ගණන් මැරුණා. ඔටුවාසු ගම් වලට පැන්නා. ඊට පස්සේ තීරණය කළේ මොකද්ද? ඔටුව ටික මරමු කියලා. දුකක් නිවනවා තවත් පාපයකින්. දුකක් නිවනවා තවත් පාපයකින්. ධර්මය අසා නැති නිසා. අනුකම්පාවෙන් වදාළේ සත් ප්‍රාණඝාතය කරන්න එපා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙහෙම හිතන්නකෝ, රටට ජාතියට ආගමට වැඩදායක කෙනෙක් ඉන්නවා. ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අනේ යා අඩු වයසින් මැරුණොත් කොච්චර පාඩුවක්ද? කොච්චර පාඩුවක්ද අඩු වයසින් මැරෙන එක? අනිතක තමයි කෙනෙක් මැරිලා යන්න තියෙන්නේ නිරේ නම්, තිරිසන් ලෝකේ නම්, പ്രേත ලෝකේ නම් අඩු වයසින් මැරුණා කියන්නේ ආය හතර අපායට යනවනේ. මේ සතර අපායේ වැටෙන්න ඉන්න සත්වයාට මේ ජීවත් වෙන තප්පරිත් වටිනවනේ. උල උඩ මිනිස්සෙක් ඉඳලා දවස් 20ක් ඉන්නවා තවම මැරිලා නැහැ. ප්‍රේතේ ක්‍රෑට ඇවිල්ලා උල උඩ ඉන්න මිනිස්සුන්ට කියනවා උඹ ජීවත්වයන් මැරෙන්න නම් එපා. මේක කෙනෙකුට ඇහුණා මේ භූත කතාව. රජ්ජුරුවන්ට කිව්වා, රජ්ජුරුව ඇවිල්ලා අහගෙන හිටියා. ඇත්තටම කියනවා. රජ්ජුරු රාජ ආඥාවෙන් කිව්වා මේ කතා කරන භූතයා මට පේන්න ඕන. පෙනී හිටියා. ඊට පස්සේ කිව්වා උඹ ඇයි මෙහෙම කියන්නේ? මේ උල උඩ ඉන්න මිනිස්සයා ඉක්මන්න මැරෙන එකයි සැප. තව ජීවත්වයන් කියනවා. රජතුමනි මොහොතක් මෙහෙට එන්න කියලා අර මිනිස්සයාට ඇහෙන්නේ නැති තැනකට ගෙන්නන්න ගියා. ගෙන්නන්න ගිහලා කිව්වා රජතුමනි මේ මිනිස්සයා මැරිච්ච ගමන් යන්නේ නිරේ. ඊට වැඩිය කෝටියක් සැපයි මේ උල උඩ ඉන්න එක. මොහු ජීවත් වේවා කියනවා. මනුස්ස ජීවිතේ වටිනවා. නිකම් මේ කොල්ලෝ කෙල්ලෝ මේ නිකන් වැඩක් නැහැ. මේ තොත්ත කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. කෙල්ලන්ගේ ප්‍රශ්න වලට කොල්ලන්ගේ ප්‍රශ්න වලට මට එපා ජීවිතයක්. මම මැරෙනවා. ඒ වගේ උන් මැරුණාට පස්සේ කොහේ යයිද දන්නේ. තොත්තකම. යම්කිසි කොල්ලෙක් කෙල්ලෙක්ගේ සම්බන්ධයක් යාළුකමකදී ඒ කොල්ලා හෝ කෙල්ල කියනවනම් ඔයා නැති වුණොත් මම මැරෙනවා. මට ඔයා නැති වුණොත් බෑ. තොත්තයි. නලව ඉන්න වෙයි අතේ තියාගෙන දොයි කියලා. මොලයක් කලඳක් නැහැ. දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ අම්මා තාත්තා රැකපු මේ මනුස්ස ජීවිතේ
මේ පොඩි කාලෙකින් ඇතුණ සම්බන්ධයකින් ඒ මනුස්ස ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. කන කැස් බෑවා වියසිතුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තමන්ම හැල්ලු කරගන්න හොඳ නැහැ. හොඳ පණක් තියෙන්න ඕන. මම මේවා දරා ගන්නවා කියලා. මම මේවා දරා ගන්නවා කියලා තොත්ත ලෝකේ තොත්ත කමින්ම කෙලවර වෙලා යනවා. ලාමක බොළඳ ජීවිතේ ලාමක බොළඳ කමින්ම ගෙවිලා යනවා. ඊට පස්සේ පින්වත් දරුවනි ඒ නිසා ජීවිතේ වටිනවා මනුස්ස ජීවිතේ. පිටරටවල් වල සුද්දන්ගේ ලෝකේ ඔයාලා සුද්දන්ගේ හැමට ආස කළාට හැමේ දැන් අපි මේ රටවල් වල ගියාම හැමතැනම පාලම් උඩ ඊළඟට මේ කෝච්චි මේ දුම්රිය නැවතුම් පොළ වල මේ ලියලා තියෙනවා ඔබට මම අපි උදව් කරනවාමයි අනිවාර්යෙන් අවතන්න ටෙලිෆෝන් අංකය. ඔබ ගන්න ඇමතුම් අපි ඔසවනවාමයි ටෙලිෆෝන් අංකයක් තියෙනවා. ඔබට අපි හයියක් වෙනවා ඒකාන්තයි ටෙලිෆෝන් අංකයක් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. මං ඇහුවා මොකද්ද මේ? කිව්වා ගොඩාක් අය සීදී හානි කරගන්නවා. ඒ නිසා තමයි මේ මොහොතේ හරි කතා කරයි කියලා. ඒ නම්බර තියෙන්නේ ඔන්ලයින්. ඊට පස්සේ මට ඒ වෙලාවේ හිතුණා හොඳයි මේ මිනිස්සු හිතන එක. හැබැයි මට එකපාර මතක් වුණා. නමුත් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මගේ බුදුරජාණන් වහන්සේ ඔය මැරෙන්න නැතුව ප්‍රශ්නේ හට ගන්න තැනම විසඳන්න අපිට උදව් කරලා තියෙනවා. ධර්මයේ දීලා තියෙනවා. ගොඩක් පිටරටවල ළමයි සීදී හානි කරගන්නවා ගොඩ. හැබැයි ඒ රටවල නිවුස් වලට දෙන්නේ නිවුස් පේපර් වල දාන්නේ සාමාන්‍යයි. පාලම් ඒ රටවල් වල උසට වට කරලා තියෙන්නේ. පාලම් වලින් පයින්නවාමයි ළමයි. අපරාධි අඩු වයසින් මැරෙනවා. සංසාරේ ප්‍රාණඝාතය. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ අකාල මරණේ තියෙන කවුරු හරි කෙනෙක් වතුරකට වැටුණා කියන්නකෝ. වතුර ගම් වතුරට වැටුණා. සංසාරේ කවුරු හරි වතුරේ මරලා තිබ්බොත් අනිවාර්යෙන් ඒ කර්මය තන විපාක දෙනවා. ගින්දරක් ඇවිස්සුනොත් සංසාරේ කවුරු හරි පුච්චලා මරලා තිබ්බොත් ඒ කර්මය තෙන්න එනවා. කවුරු හරි පිහින් අනින්න આવොත් තමන් කාට හරි පිහින් ඇනලා තියෙනවා නම් ඒ කර්මය තෙන්න එනවා. අපි සංසාරේ මොනව නොකර ඇතිද? මරණය කියන එක තමන් කරපු කර්මෙන්ම සිද්ධ වෙනවා. උදාහරණයක් අර බෝම්බ ගහපු වෙලාවේ කටුවා පිටිපල්ලි මුළු පවුලේ අයම මැරුණා. තාත්තත් එතන හිටියා. තාත්තා ඉතුරු වුණා. බෝම්බෙට වදින්න නැතුව. තාත්තා දවස් දෙකක් කල්පනා කර හිටියා. ඊට පස්සේ ගිහිල්ලා කෝච්චියට බෙල්ල තිබ්බා. ඔහුගේ මරණය කුඩු පට්ටම් විය යන එකක් නෙවෙයි. හිස ගැලවිය යන එකක්. තමන් කරපු දේ ඉන්නේ. ඒ තැනට හිත හැදෙනවා. සමහර අයට හිතෙන්නේ කන්දෙන් පනින්න. සමහර අයට හිතෙන්නේ බෙල්ල වෙල්ලා ගන්න. එක එක්කිනාට මැරෙන්න හිතන ක්‍රම තමන් සංසාරේ කර්ම චක්‍රයෙන් කරලා තියෙන දේ වෙනවා. පැහැදිලිද? එතකොට අඩු වයසින් මැරෙන්නේ ප්‍රාණඝාතයේ අවම විපාකේ. ඒ නිසා මේක හිතේ තියාගෙන ඉන්න. කවුරු හරි කුසල් වඩන්ට යම්කිසි පින්වතෙක් පින්වතියක් දුවෙක් පුතෙක් ඉන්නවා නම් ඔහු පිණිසයි මේ සත්‍ය බණ පදේ. බුදුරජාණන් වහන්සේ වදාළා සකල වස්තුවම නැති වෙලා යනවා. දැකලා නැද්ද කියලා ඇහුවා. ඔක්කොම ඇඳිවත විතරක් ඉතුරුලා ඔක්කොම නැති වෙලා යනවා. සුනාමිය, ගම් වතුර, නායම්. පිටරට ඉඳලා මෙහෙ එනකොට මොකවත් නැහැ. ඔක්කොම කාබාසිනිය කළා. අවුරුදු 10 15 පිටරට ඉඳලා හම්බ කරන වස්තුව මෙහි බිස්නස් එකක් පටන් ගන්නවා මාසෙන් ඉවරයි. රටටම ණය වෙලා නතර වෙන්නේ. පාරේ බැහැලා යන්න බෑ. ඒ සකල සේසත නැති වෙන්නේ කුමක් නිසාද? පින්වත් මහණෙනි, ඒ වනාහි සොරකමේ අවම විපාකයයි. උපරිම විපාක ගැන කවර කතාවද? සොරකම් කරන කෙනා නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, ප්‍රේත ලෝක යනවා. මනුස්ස ලෝක ඉපදුනාන් පස්සේ අවම විපාකේ තමයි සකල සේසත නැති වෙනවා.
සකල සේසත බැංකුවකට දානවා. මෙන්න මාසයක් යනකොට බැංකුවනේ මහ බැංකුව වගේ ගානට සිට වෙනවා. සොරකමේ අවම විපාක. ඒකට බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආයෙ එන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙනත් නැහැ. අනුකම්පාවෙන් වදාළේ සොරකම් කරන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ අපේ සකල සීසත නැති වෙනවට කැමති නැහැ. අනුකම්පාවෙන් වදාළේ. අනුකම්පාවෙන් වදාළේ බණපදේ සෙල්ලම් කරන්න ගන්න හොඳ නැහැ. මම දැක්ක සමහර කොල්ලෝ සමහර කන කෑම වර්ග වලට ඔය අදින්නා දානා කියලා නම දාලා. පාප අනුකම්පාවෙන් සංවර පිණිස වදාළ බණපදය විහිළුවට ගන්නවා. විශාල පව්. කැම්පස් ජීවිතේ හරියට දරුවනේ නුඹලා පරිස්සම් විය යුතුයි. අපි ළඟට එනවා බණ අහන අය. ඒ කියන්නේ දැන් ජොබ් කරන අය, දරුමල්ලු ඉන්න අය අපි ළඟට එනවා බණ අහලා එයාලට එන ප්‍රශ්නයක් තියෙනවා. රුවන්වැලි සෑය වඳින්න ගියාම බුද්ධ රූපයක් බලනකොට කුණුහරුප මතක් වෙනවා හිතට. පූජාවක් ගෙනියද්දි කුණුහරුප එනවා. ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ මම එකපාරම අහන්නේ යාගෙන් උඹ කැම්පස් එකේ හිටපෙකෙද්ද? ඊට පස්සේ කියනවා ඔව් කියලා. අනිවාර්යෙන් කොල්ලෝ කිල්ලෝ අතර ඉද්දී බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, රහතන් වහන්සේලා අරමුණු කරගෙන කුණුහරුප කියලා තියෙනවා. රහතන් වහන්සේලාගේ නම් බුද්ධ වචනේ අරන් කුණුහරුපෙන් ගාථා හදලා කියන ඒවා විපාක දෙනවාමයි. විපාක දෙනවාමයි. ගොඩක් සමාව ගන්න වෙයි. කට වරද්ද ගන්න එපා. ඔන්න වරදින්න තියෙන කෙනෙකුට ඒ වරදින එක වළක්ව ගන්නට පිනකටද කොයිද මේක ඉස්සලා ඇහෙන්නේ. මේකෙන් යන්න කලින් වෙලා තිබෙනවා නම් ස්වර්ණමාලී සෑය ළඟ වැඳ සමාව ගන්න නොදන්නාකම නිසා ආපහු උත්තමයන්ට මම කරහන්නේ නැහැ කියලා. ඊට පස්සේ ওই තුනුරුවන්ට ගැරහෙව්වට පස්සේ ස්ත්‍රීන් හටගන්න රෝග තියෙනවා. මිත්‍ර ද්‍රෝහි වුණාට පස්සේ ස්ත්‍රීන්ට හටගන්න රෝග තියෙනවා. ඒ තමයි නිතර ලේ අනේක, චර්ම රෝග, ශරීරේ ගඳ ගහන එක. ඒවා මේ ජීවිතේ කර්ම විදිහට එනවා. හරි භයානකයි. අනුකම්පාවෙන් වදාළේ වැරදි කාමසේපා කියලා වදාලා. ඒකේ විපාකේ තමයි අවම විපාකේ යන්න තැන සතුරෝ. ඉස්කෝලේ ගියත් මොකෙක් හරි ඉන්නව අරහට. යුනිවර්සිටි ආවත් ඉන්නව අරහට මොකෙක් හරි. ජොබ් එකක් කරන්න ගියත් අරහට කවුරු හරි ඉන්නවා. ගෙදරත් මිනිහා හරි අරහට ඉන්නවා, ගෑණි හරි අරහට ඉන්නවා. මොකක්වත් නැත්තම් වද දෙන දරුවෙක් හරි බිහි වෙනවා. වැරදි කාමසේවනේ අවම විපාකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා වැරදි කාමසේවනින් වැළකී වාසය කරන්න කියලා. ඒ නිසා වැරදි කාමසේවනින් වැළකී වාසය කිරීම. එතකොට ස්වාමියා බිරිඳ. එතකොට සමහර අය ඉන්නවනේ ඔයාමයි මම බඳින්නේ වෙන කෙනෙක් නෙවෙයි ගෙදරිනුත් දන්නවා කියලා රූම් යනවා. ඒත් වැරදි කාමසේවනේ. වැරදි කාමසේවනින් වැළකීමේ විපාක කියන්නේ දුක් ලිපියක් කියලා තියෙනවා. මේ කෙල්ල බණ අහලා මේ කෙල්ල හොඳට බඹසර රැකලා. බඹසර කියන්නේ විවාහ වෙනකල් කිසිම ලිංගික කටයුත්තක් කරන්නේ නැහැ. පිරිසිදු ඉන්නවා. තනියෙන් හෝ තවත් කෙනෙක් සමග. ඒක බ්‍රහ්මචාරී බව. එතකොට මෙයා කසාද වෙන්ද ටික කාලයක් යනකොට දරුවෝ නැහැ. ඊට පස්සේ මෙයා මොකද කළේ? අඟුලිමාල සෑයට ගිහිල්ලා හලාවත බුවත්තේ තියෙන්නේ. ඒ සෑයේ වත් පිළිවෙත් කරලා සෑයේ නල්ල තියලා අදිෂ්ඨාන කළා. මං කුමරි බඹසර රැක්කපු බව හැබෑව. සත්‍යයයි මට පුතෙක් ඕන කියලා. දවස් 10ක් ඇතුළත කුසේ පුතෙක් මේ බබෙක් හැදුනා පුතෙක්. කොච්චර ගින්දරක් නෙව්වද තමන් රැකපු බඹසර. ඉතින් ඒ නිසා වැරදි කාමසේවනින් වළකින්න කිව්ව බුදුරජාණන් වහන්සේ
අපිට තියෙන අනුකම්පාවෙමයි. අන්තික සෑහෙන පවක් රැස් කර ගන්නවා. කෙල්ලෙක් ඉපදෙනවා කියනකොට ගෙදරක අම්මලාට අර අම්මලා ඇත්තටම අම්මලා තාත්තලා බයක් තියෙනවා. ඒ බයම තමයි කෙල්ල පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. පුංචි කාලේ ඉඳලා රැකගෙන මොන්ඩිසෝරි ගිහිල්ලා ඉස්කෝලේ යනකොට ගිහිල්ලා ක්ලාස් යන එනකොට ගිහිල්ලා තනියෙන් තියන්නේ නැතුව උත්සව කරලා ඔක්කොම කරලා ඒ කෙල්ලගේ පිරිසිදුකමෙන් රකින්නේ අම්මා. කෙල්ලගේ බර තියෙන්නේම අම්මලාට කෙල්ලෙක්ගේ බර තියෙන්නෙම කෙල්ලගේ පිරිසිදුකමත් එක්කමයි. නැත්නම් කොල්ලන්ට වැඩිය සමහරවිට කෙල්ලෝ දක්ෂයි. අම්මලාට ගොඩක් ආදරේ තාත්තලාට ආදරේ ගෙවල් වැඩ හොයලා බලනවා. නමුත් අම්මලාගේ හිතේ බරක් තියෙනවා කෙල්ලෝ ගැන. ඒ වනාහි ඒ කෙල්ලන්ගේ පිරිසිදුකමයි. තකොට කවුරු හරි කෙල්ලෙක් ඒ පිරිසිදුකම නැති කරගත්තොත් විවාහයට කලින් ඒ අම්මයි තාත්තට පුදුම අසාධාරණයක් කළා වෙනවා. විශාල පාපයක් රැස් කරගත්තා වෙනවා. ඒ වගේ රැස් කරගත්ත ඒ වගේ රකින්න කෙල්ලෙක් වරදට පොළඹවාගෙන කොල්ලා පුදුම පාපයක් රැස් කරගත්තා වෙනවා. ඊට පස්සේ සමහර අය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බ වැඩසටහන් වලදී වැරදි කාම සේවනය කියන්නේ වෙන මිනිහෙක් වෙන මේ ගෑනු කෙනෙක් ඇසුරු කරන එකනේ. ඊට පස්සේ කොල්ල සම්බන්ධ වුණොත් කෙල්ල සම්බන්ධ වුණොත් ඒවට සිල්පද තියනවද? මම ඒකටත් හරි උත්තරයක් දුන්නේ නැහැ. නමුත් ළඟදීන් හම්බ වුණා ඒකට උත්තරයක්. නිමි රජුරෝ නිරේ හරහා යනකොට එක නිරයක් තියෙනවා. ඒ නිරේ ස්වභාවය තමයි ඒ නිරිසතා බිම ගිනි ගන්න පොළවේ දාලා හැම කුකු වලින් ගහලා ඇද්දිනවා අර බෙරහමක් අදිනවා වගේ. කළ ලෝදිය දාන එකට. ඉතින් අවුරුදු දහස් ගාණක් මේ දුක අහනවා නිමි රජුරෝ මාතලිගෙන් අහනවා මාතලි මේ පාපේ මොකද්ද මේ විදියට විඳින පාපේ මට බයයි මේක දකින්න බෑ කියලා. එතකොට කියනවා රජතුමනි මේ තමයි අනුන්ගේ වස්තුව දූෂණය කරපු කෙනා අනුන්ගේ වස්තුව පැහැරගත්ත කෙනා උපදින තැන. පුතෙක් වුණත් ඒ පුතා අම්මට තාත්තට ආදරින් රකින්න වස්තුවක්. ඒ වස්තුව වැරදි විදිහට පාවිච්චි කළොත් ඒකෙත් කර්ම එනවා. දුවෙක් කියන්නේ ආදරින් රකින්න වස්තුවක්. ඒක වැරදි විදිහට පාවිච්චි කළොත් ඒ කර්ම එනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි අර ළඟදීම අර මහා පෞකාර වසලේ කිරීට වැටුණා නේද මේ මොකද්ද සලු පටෙන්ද හඬ පටෙන්ද කතා කරන ඒ වගේ කොටසක් එළියට ඇවිල්ලා නේ. රටක් නිඳා කරනවා නීති හැදෙනවා දඬුවම් විඳිනවා කතා කරන ඒ වගේ ටිකක් එළියට ඇවිල්ලා. නුඹලා දෙස බලන්න. නුඹලා කතා කරන දේවල් එළියට આવොත් මේ රටේ මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉන්නේ ඔක්කොම සුද්ධවන්තයෝ වගේ. අපි කතා කරන දේවල් ලෝකෙට හෙළි වුණොත් අපි කොහෙද කියලා බලන්න. ඔය කතාව විතරයි. කර්මයේ බරපතලම කර්ම හැදෙන්නේ පින්වත් දරුවනේ අහලා තියෙන කොහොමද සිත කය වචනය කියන තුන් දොරින් බලවත්ම කර්ම හැදෙන්නේ මොකක් මුල් කරගෙනද? මනස මුල් කරගෙන. මනෝපුබ්බංගම ධම්ම. හිත දෙස බලන්න. ඔය හඬපට එළියට එනවා වගේ අපේ හිත එළියට ආවොත් ඒ හිත එළියට ඇවිල්ලා හිතේ තියෙන දේවල් හිතන දේවල් ආසා කරන දේවල් ඕවා ටික කොහොම තියෙයිද? නීති නෑ ඒවට දඬුවම් දෙන්න. හැබැයි දරුවනේ ඒ වගේ තමන්ගේ ජීවිත අම්මලා කියනවා අපේ කෙල්ල පුංචි කාලේ ඉඳලා හරි හොඳයි. අපේ වාසනාවට ලැබිච්ච කෙල්ල. අනේ අපිට පුදුම පිනකට අපේ කොල්ල හම්බුනේ බෝධිසත්වෙක් වගේ කියනවා. ඔය කෙල්ල ඔය කොල්ල තමන් කරපු කීප දේවල් බලන්න අම්මලා තාත්තලාට නොදැන. සමහර දෙමව්පියෝ සමහර නෙවෙයි සියලු දෙමව්පියෝ මැරෙනවා දරුවන්ගේ යථාර්ථය නොදැන. සියලු දෙමව්පියෝ මැරෙන්නේ දරුවන්ගේ යථාර්ථය නොදැන.
ඔය සියල්ල මරණයේදී එළියට එනවා. යම රජුරවන්ට වහන්න බෑ. ධර්මයට කර්මයට වහන්න බෑ. එදාට මොකද්ද දරුවනේ කරන්නේ? බේරි අනිල්ලා කවුරුත් නැහැ උදව්වට. තනිව ආපු ගමනක්. තනිව යන ගමනක්. ඒ නිසා පුදුම ලෝකෙක අපි යන්නේ. කර්මය ගැන හිතුවොත් බේරෙයි. ළඟදී අම්මා කෙනෙක් අර දුවෙක් ඉන්නගෙන ආවා. ඒ කෙල්ල රෑ එකට බලනකොට නැල්ලු ගෙදර. උදේ ඉන්නවා. අවුරුදු 16යි ලස්සන කෙල්ලෙක්. ඊට පස්සේ ප්‍රශ්න කරනකොට මාස 3ක් ගෙදරින් පයින්නවා. තාත්තා නෑ අම්මයි දුවයි කැඳේ ඉන්නේ. එකට අම්මා නින්ද ගිය ගමන් කෙල්ල ගෙදරින් පයින්නවා. ඉතින් ඊට පස්සේ මං ඇහුවා මේ තෝ මොකද මේ ගෙදරින් පයින්නේ? කොල්ලත් එක්ක කතා කරන්න වයස කීයද? 16යි. ඊට මං කිව්වා යකෝ තොපිට උච්චරම මේ පෙරේත කමනා. කතා කරන්න නැද්ද මහ දවාල? නෑ අම්මා ක්ලාස් එනවා ඉස්කෝල ළඟට එනවා. කොල්ලෙක් එක්ක වචන පහක් කතා කරන්න බැරි විදිහට තමන්ගේ කෙල්ල අම්මා රකින්නවා. ඒත් කෙල්ලෝ රකින්න පුළුවන්ද? බෑ. පිම්පව් විශ්වාස කළොත් රකින්න පුළුවන්. පිම්පව් විශ්වාස කළොත්. මාතර පැත්තේ බාලිකා විද්‍යාලයක මම බනට කියන්නේ ගියා කෙල්ලෝ 2000ක් විතර හිටියා. අපාය ගැන කියනකොට hina වෙනවා. තිත්තුනා ඉස්කෝල. දැන් මේ ගුරුවරු ඉන්නවා. ඇත්තටම අපාය ගැන කියනකොටත් hina වෙනවා නම් කොහොමද ඔය කෙල්ලෝ দমনය කරන්නේ? ඒ කෙල්ලෝ පව් නොකර ඉන්නේ කොහොමද? පව් නොකර ඉන්නේ කොහොමද? පිම්පව් විශ්වාස කළොත් තමයි කෙල්ලෙක් බේරෙන්නේ. තව එක පැත්තක් තියෙනවා. තමන් වදපු අම්මා එක ඇඳේ ඉඳින් කෙල්ල රෑ පයින්නවා නම් බැන්දට පස්සේ අනිවාර්යෙන් මිනිහට නිින්ද ගිය ගමන් පයින්නවා. ඒකාන්තයි. අම්මලා රැකවල් දාලා තියෙද්දින් කෙල්ල කියනවා කොල්ලට අම්මා අපේ ගෙදර නම් බෑ විනාඩි 5ක්වත් කතා කරන්න බෑ මෙහෙමයි. අම්මලා ඉන්නවා මෙහෙමයි කියලා. එහෙම ඉඳිද්දිමුත් ලද අවස්ථාවෙන් කොල්ලා ගෙන්න ගන්නවා නම් කෙල්ල. ඒ කොල්ලට මොලේ කියලා කලඳක් තියෙනවා නම් ඒ කොල්ලට මොලේ කියන එක උකුණු හිසක් තරම්වත් මොලයක් ඒ කොල්ලට තියෙනවා නම් ඒ කොල්ල කල්පනා කරන්න ඕන අම්මලා තාත්තලා මේ විදියට රකිද්දි මේකේ මේ විදියට මං ගාවට එනවා නම් මට ඒ අම්මලා තාත්තලා රකින්න දින මිනිහට බෑ කෙල්ලෙක් රකින්න. අනිවාර්යෙන් පිටපයින්නවා ඒකි. ඔය රෑලි වෙනකල් මැසේජ් ගහන කෙල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ උන්ට නිදි මරලා පුරුදුයි. කොල්ලෝ වැඩට ගිහලා මහන්සියට නිදා ගන්නවා. අර කෙල්ලට නිදි මරපු පුරුද්දට වෙනේ උන්ට මැසේජ් ගහනවා. හොඳ කෙල්ලෙක් නම් රෑ 10න් පස්සේ කොල්ලන්ට මැසේජ් යහෙවිලි නෑ. කෙල්ලගේ චරිතය පේනවා. ගෙදර අයියයි නංගි ඉන්න විදිහෙන් අනාගත කසාදේ හොයන්න පුළුවන්. අයියා නංගිට ගහනකොට බයිනකොට කිල්ල ඉවසලා ඉන්නවනම් තමන්ගේ අයියා ගහද්දින් ඉවසලා බෑ ගහද්දින් බනිද්දින් ඉවසලා ඉන්නවනම් අයියාට අතප්පයක් උස්සන්න නැතුව සැර කරන්න නැතුව බැඳපු මිනිහා වද දෙනකොට ඉවසනවා. තමන් වද එක කුසියේ උපදුන තමන්ගේ අයියා සැර කරද්දින් ඉවසන්න බැරි එකී කවදාවත් වෙන කොල්ලෙක් බනිද්දී ඉවසන්නේ. තමන්ගේ ගෙදර අනාගත විවාහේ පේනවා. තමන්ගේ නංගිට කවුරු හරි කොල්ලෙක් සැර කරනවා නම් ගහනවා නම් බයිනවා නම් අනිවාර්යයෙන් මේ කොල්ලා බැන්දට පස්සේ බැඳපු එකට වද දෙනවමයි. එක බඩේ ඉපදුන නංගිට ආදරය කරන්න බැරි නම් නුඹලාගේ ගෙදර වනාහි අනාගත නුඹලාගේ ජීවිතයයි. මොලේ කලඳක්වත් තියෙනවා නම් තේරෙනවා මේක. ඊට පස්සේ දරුවනි වැරදි කාමසේවනය කළොත් තැන් වල läග්ගොත් දැන් මේක හරි වැඩි ගෙවල් වීසි වෙලා ගෙවල් වල කාමර දැන් අර කවුද කිව්වා වගේ පාරයිනේ තියෙන්නේ දැන්. ගෙදර කුසිය පාරයිනේ. ඒකට නමක් දාලා හොටෙල්.
ගෙදර කාමර පාරායිනේ rooms. නේ ගෙවල් වල කෑලි බෑලි වීසි වෙලා. මිනිස්සු වීසි වෙලා. තමන්ගේ අතින් උයන්න බෑ. තමන්ගේ බිරිඳ උයපු කෑමක් ස්වාමියාට කන්න නැත්තම් ඒ ස්වාමියාට ඒ විවාහයෙන් ඇති වැඩකුත් නැහැ. කඩවල් වලින්ම බත් කකා ඉන්නවා. ඔයාලගේ ජීවිත ඔයාලම අනාගතේ කොහොමද කියලා බලන්න. යන තැන සතුරු ඉන්නවට කැමති නම් එක එක දුරාචාරවල කන් වලට පුරුදුනාට කමක් නැහැ. කැමති නැත්තම් යන තැන වද විඳින්න ඔබම සංවර වෙන්න. ඊළඟට පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මේ නොකරපු වැරදි වලට අහු වෙනවා දැකලා තියෙනවද? නොකරපු වැරදි පැටවෙනව නැද්ද? අම්මෝ අහ කියන්නේ ඒවා. දන්නෙත් නැහැ හිතලත් නැහැ අහ කියන වැරදි පැටවෙනවා. පින්වත් මහණෙනි බොරු කීමේ අවම විපාකයයි ඒ. අභූත චෝදනා. අභූත චෝදනා. ඇත්තට මෙහෙම එකක් හිතලත් නැහැ කියනවා. ඔන්න ඔයා මෙහෙම හිතුවා. ඔයා මෙහෙම කිව්වා. අභූත චෝදනා වනාහි බොරු කීමේ අවම විපාකයි. කට ගඳ ගහන ඒවා කියන එක පිළිගන්නේ නැති එක, වචනේ විශ්වාස නොකරන එක, දරුවෝ නැති එක, දූලා විතරක් උපදින එක. ඊළඟට අම්මලා දරුවෝ තැන් වල අම්මලා එක තැන් වලට ඉන්න වෙනම ඉන්න සිද්ධ වෙන එක. ඒ සියල්ල බොරු කීමේ විපාක. අනුකම්පාවෙන් වදාළේ බොරු කියන්න එපා කියලා. පිළිගත්තා හෝ නැතා හෝ බුදුරජාණන් වහන්සේට උවමනාවක් නැහැ මිනිසුන්ට බරපතවන්න. බුදුරජාණන් වහන්සේ සසරින් නිදහස් වුණා. උන්වහන්සේ කිසි කෙනෙක් එක්ක ඇලි ගලි වාසය කිරීමක් නැත. අනුකම්පාවෙන් වදාළේ නුඹලගේ සැප නුඹලාම හදාගන්න. කියන බොරුවක අවම විපාකයක් හැදෙනවා. අභූත චෝදනා. ඊට අභූත චෝදනා නිසා කොච්චර ජීවිත ගිනි ගන්නවද? ගුරුවරුන්ට ශිෂ්‍යයෝ නැති වෙනවා, ශිෂ්‍යයන්ට දරුවෝ නැති වෙනවා, ස්වාමියාට බිරිඳ නැති වෙනවා, බිරිඳට දරුවෝ නැති වෙනවා. මේ ස්වාමියා නැති වෙනවා, දෙමව්පියන්ට දරුවෝ නැති වෙනවා, දරුවන්ට දෙමව්පියෝ නැති වෙනවා. අභූත චෝදනා නිසා හිරේ විලංගුවේ වැටෙනවා. අභූත චෝදනා දරා ගන්න බැරුව සියදිවි හානි කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි දැන් ඔය වචනේ සංවර. දැන් බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාගයේ තියෙනවා තමන් සංසාරේ බොරු මේ කේලම් කියලා තියෙනවා නා. ඒ තමන් සංසාරේ කේලම් කියලා තියනවාද කියලා තමන් hina වෙනකොටම හොයන්න පුළුවන් කිව්වා. කොහොමද hina වෙනකොටම හොයන්නේ? උන අද ඉඳලා නම් කෙල්ලෝ hina වෙන්නේ නැති වෙයි. දත් අතර හිදස් තියෙනවා නා. සංසාරේ අපි අනිත් අය බිඳවලා තියෙනවා. මේ ජීවිතේ නොකර ඉන්න පුළුවන්. කලින් ජීවිතේ කළා කියලා සාක්ෂියක් දීලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විග්‍රහයක තියෙන එක සද්ධා රූපානේ විකාශනය වේ. ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් මේ දේශනාව අහලා කර්ම විපාක ගැන හොයන්න. තමන් කරපු දේ තමන් දෙනවා. ආයේ ලස්සන විස්තරයක් තිබ්බා. ඒ තමයි වහා රාගය ඇති වෙන්නේ, වහා ද්වේෂය ඇති වෙන්නේ, වහා රැවටෙන්නේ. කියන්නේ ඉක්මනට රාගය ඇති වෙනවා, ඉක්මනට තරහ එනවා, ඉක්මනට රැවටෙනවා. එහෙම වෙන්නේ සංසාරේ වල්පල් කතා කර කර ඉඳලා. හිස් වචන කතා කිරීමේ විපාක. ඉක්මනට රාගය විශ්සෙනවා. රාග දේශ මොහ ඉක්මනට ඇවිස්සෙන අයගේ සාමාන්‍ය චරිතය මොකද්ද? ඒත් වල්පල් කතා කරගෙන ඉන්න එක නේද? සංසාරේ කරපු දේ කර්මයක් මේ ජීවිතේ විඳලා ආයෙත් සසරට කර්මය අරන් යනවා. ඕකයි සසර ගමන භයානකයි කියන්නේ. අගක් මුලක් නැහැ කියන්නේ ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ පිස්සු හැදිච්ච මානසික ආබාධ තියෙනයි දැකලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. පිස්සු හැදිච්ච අය. ඒ පිස්සු හැදෙන්නේ මානසික ආබාධ. පිස්සන් කුටුවකට ගිහිල්ලා බලන්න. ඔබ අනිවාර්යෙන් යා යුතු තැන කොහෙද? ඈ? පිස්සන් කුටුවේ නැවතීමට නෙවෙයි බලන්න. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. පව් තරුණ දූලා
තරුණ පුතාලා, ලස්සන කෙල්ලෝ, ලස්සන කොල්ලෝ පිස්සු විකාර දොඩ ඉන්නවා. විකාර කර කර ඉන්නවා. පින්වත් මහණෙනි, ඒ වනාහි සුරාමේරේ අවම විපාකයයි. බීපු එකේ අවම විපාකය. උපරිම විපාක ගැන කවර කතාව. බොන එකෙක් අනිවාර්යෙන් පිස්සන් කොටුවට ගිහිල්ලා බලන්න. ඒ නුඹලාගේ අනාගතයයි. කවදා හරි විපාක එනවා. බුදුරජාණන් වහන්සේ අපි අඩු වයසින් මැරෙනවට කැමති නැහැ. අපේ වස්තු නැති වෙනවට කැමති නැහැ. අපේ අභූත චෝදනාවලට ලක් වෙනවට කැමති නැහැ. ඊළඟට සතුරු අපිට ඇති වෙනවට කැමති නැහැ. අපිට පිස්සු හැදෙනවට කැමති නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අනුකම්පාවෙන් පන්සිල් වදාළේ. කැමති නම් රකින්න, අකමැති නම් කර්ම ගොඩටම යන්න. මේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේලා හිටියා. හාමුදුරුවෝ මුළු ජීවිත කාලෙම පැවිදි වෙලා රහත් වුණා. නුඹලාට ඒවා කරන්න බැරි නම් අඩුම තරමේ පන්සිල් පද පහවත්. ඔය ගොඩාක් සංවිධානවල, බෞද්ධ සංගම්වල, දායක සභාවල ලොක්කෝ අය කෑ ගහන්නේ උන් පන්සිල්වත් රකින්නේ නැහැ. කට විතරයි. ඒකයි. ඒ නිසා පින්වත් දරුවනේ, ඒ විදිහට සංවර වෙන්න. අවසාන බණපදේ කියන්න මැරුණාට පස්සේ ඉපදෙන තැන. ගොඩක් අය කියනවා චුතිසිත මැරෙන වෙලාවේ මොනව මතක් වෙයිද දන්නේ නැහැ. කොහේයිද දන්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා එහෙම අසරණ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා නැගෙනහිර පැත්තට ගහක් නැමීලා තියෙනවා. අපි කියමු පොල් ගහක් මෙහෙම නැමීලා තියෙනවා. කුඹුරු යාය පැත්තට නැමීලා තියෙනවා. පොල් ගහක් කුඹුරු යාය පැත්තට නැමීලා තියෙනවා. බර වෙලා. මේ ගහ කැපුවට පස්සේ කොහෙටද වැටෙන්නේ? කොහෙටද වැටෙන්නේ? ඈ? අනේ දෙයියනේ. කුඹුරු යාය පැත්තට බර වෙලා තියෙන පොල් ගහක් මුලින් කැපුවට පස්සේ කොහෙටද දරුවනේ වැටෙන්නේ? ඇහෙන්නේ කුඹුරු යායට. හේතුව මොකද්ද? බර වෙලා තිබේ පැත්තට. චේන්සෝ එකකින් කැපුවොත් කොහෙටද වැටෙන්නේ? ඈ? උඩ පැත්තටලු. චේන්සෝ එකකින් කැපුවත් වැටෙන්නේ කුඹුරට. අත්කීතින් කැපුවත් වැටෙන්නේ කුඹුරට. පොරවෙන් කැපුවත් වැටෙන්නේ කුඹුරට. බ්ලේඩ් එකකින් කැපුවත් වැටෙන්නේ කුඹුරට. ගහ ගැලෙව්වොත් ඒත් කුඹුරට. මොන විදිහට මැරුණත් ඊළඟ උපත සිද්ධ වෙන්නේ තමන්ගේ හිත බර පැත්තට. තමන්ගේ හිත බර වෙලා තියෙන්නේ කොහෙටද? ඔන්න වීඩියෝ බලන අයගේ වැඩිපුර බලන වීඩියෝ බලන්න. කොයි පැත්තටද හිත බර? මොන කතාවද නිතර අහන්න කැමති? ඒ පැත්තටයි බර. ඒ නිසා භයානකයි. මොන විදිහට වැරුණත් උපදින්නේ ඒ විදිහට. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම වලට බර වුණොත් පිස්සු හැදිලා මැරුණොත් සුගතිය උපදින්නේ. මැරෙන විදිහෙන් කියන්න බෑ. ගම්වල ඉස්සර කියනවා අම්මෝ මිනිහ hina වෙලා වගේ. දිව්‍ය ලෝකේ මිනිහෙන් හොයනවා. තව මිනිසෙක් මට ඇවිල්ලා කිව්වා මේ මිනිසයා නම් හොඳ ලෝකේ කියන්නේ නැත්තේ. මං ඇහුවා ඇයි කියලා. මේ මරණ පරීක්ෂණ වල ළඟ හිටියා මේ මර බෙට්ටක්වත් ගිහිල්ලා තිබ්බේ නෑ කිව්වා. ඒතකොට මේ මිනිහා මැරිච්ච විදිහ හොයලා මැරිලා ඉපදෙන තැන හොයලා තින්නේ පස්ස පැත්තෙන්. මැරෙන ඊට සමහර අය කියනවා මැරිලා දිව්‍ය ලෝකෙ ගියේ. ඇයි අහනවා? ඊයේ රෑ හොඳට බටර් පාන් කාලා නිදාගත්තේ උදේ වෙනකොට මැරිලා. එහෙනම් බටර් පාන් කාලා මැරෙන එක දිව්‍ය ලෝකෙ මාවතයි. මිනිස්සු හේ අමුතු ලෝකවල ඉන්නවා. මැරිලා ඉපදෙන්නේ තමන්ගේ හිත බර පැත්තේ. බලන්න කාමයටද බර.
සිය වතාවක් සිල් කැඩෙද්දී සිය වතාවක් සිල් සමාදන් වෙන්නේ ඔහුගේ හිත කැමති සීලෙට. තමන්ගේ අඩුපාඩු කොච්චර තිබ්බත් බනහන් දාසයි. ඔහුගේ හිත කැමති ධර්මයට. රාගේ එද්දී රාගෙන් යට වෙද්දී අනේ මං රාගේ නැතු ඉන්නේ කවද්ද කියලා හිතනවා. ඔහුගේ හිත රාගේ නැති බවට කැමති. නමුත් එනවා. ද්වේෂයේ එද්දී අනේ මට තරහ එනවා මේක පාලනය කරගන්නේ කොහොමද මං? ඒ හිතෙන්නේ ද්වේෂයට අකමැති නිසා. කෙලිස් වලට කැමති වෙන්න එපා. තවත් කෙනෙකුට බැනලා සැර කළා තමන්ගේ වැඩ කරගත්තා කියලා හිතන්න. සැර කරපු නිසා යාන්තම් වැඩි වුණා කියලා කියන්න එපා. මට වෙලාව අනුව සැර වුණා. නමුත් අපි තරහ ගන්න එක හොඳ නෑ. තරහට ප්‍රශංසා කරන්න එපා. රාගයට ප්‍රශංසා කරන්න එපා. තව එකක් දෙන දේ ලැබෙනවා. දෙන දේ ලැබෙනවා නම් ඔයාලා යම්කිසි වීඩියෝ එකක් කතාවක් මොකක් හරි ඇහුවට පස්සේ රාගය ඇවිස්සුනොත් ඒක තව කෙනෙකුට කිව්ව ගමන් ඔබ රාගය දුන්නා වෙනවා. රාගින් ගැලවෙන බොරු. රාගේ අන් අයට දන් දීදී විරාගී වෙන්නේ කොහොමද? අන් අයට තරහ දීදී තරහින් නිදහස් වෙන්නේ කොහොමද? මගේ මේ ධර්මයේ ලෝකේ සුන්දර කාන්තාවක් ඉන්නවා. ඒ තමයි යසෝදරා. ඒ යසෝදරා උත්තමාවි සිදුවක් කුමාරයා ගෙදරින් ගිය ගමන්ම හිතට ආපු පළවෙනි සිතුවිල්ල තමයි මාගේ හිමියාට මාව මොහොතක්වත් සිහි නොවේවා. ඔහුගේ ගමනට මාව සිහි වෙලා අංශු මාත්‍රයකින් බාධාවක් නොවේවා. අද කොහොමද කොල්ල කෙල්ලෝ තරහ වුණාම මැසේජ් ජවනේවත් එයාට පේන්න හිත රිද්දෙන්න කරන දේවල්. තමන්ගේ හිත රිද්දුනාට පස්සේ අන් අයගේ හිත රිද්දලා සතුට වෙනවා. තමුණුත් රිද්ද වෙලා අන් අය රිද්දවලා සතුට වෙනවා. රිද්දීම දන් දුන්නාට පස්සේ රිද්දීමම විපාක විදියට හම්බ වෙනවා. මේ තමයි ජීවිත පාඩම. සත්‍ය කතාව. මේ තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් වදාළදී. එක කොල්ලෙක් හරි එක කෙල්ලෙක් හරි සංසාරේ පිනක් තියෙනවා. මතකේවත් තියාගෙන ඉන්න. යම් දවසක ගැලවෙන්න. මේ කරුණු කාරණා කියනට අකුසල් වැරදි වෙච්ච අය ඇති. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් කලින් වැරදි කරලා ඉඳලා පස්සේ වැරදි කරන්නේ නැත්තම් ඒ කෙනාගේ ජීවිතේ වලාකුලකින් මිදෙන සඳක් වගේ බබලනවා. අවුරුදු 20ක් බීපු කොල්ලා ඒ පාපෙන් ගැලවෙන්නේ කොහොමද? අද ඉඳලා නොබී ඉන්න එකෙන්. බිව්වා කියන එකයි අවංකවම නොබී ඉන්න එකයි කියන එකේ කර්මය ගත්තට පස්සේ බීපු එකේ කර්මය යට යවනවා. වැලකිච්ච කර්මය ඉස්සරහට එනවා. ෆෝන් වලට ඇබ්බැහිවීමත් ඒ වගේ. වෙච්ච පාප ටික යට යනවා, සංවර වෙච්ච කර්ම ඉස්සරහට එනවා. ඒ නිසා කුසල් වලින් අකුසල් වහන්න. කුසල් වලින් අකුසල් වහන්න. මං අද දිනකට මහත්තයෙක් ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ තරහ යනවා නතර කරගන්න බෑ කිව්වා. මං කිව්වා පින්වත නුඹගේ හිතේ අඳුර වැඩි. මං කිව්වා පින්වත නුඹගේ හිතේ අඳුර වැඩි. අඳුර වැඩි වුණාම මොකද්ද කරන්න ඕන? එළිය වැඩි කරන්න ඕන. එතකොට අඳුර නැසෙනවා. තමන්ගේ හිතේ කෙලෙස් ගොඩාක් වැඩි නම් කෙලෙස් නැසන බන නැවත නැවත අහන්න. ගොඩාක් අහන්න. ඔය රාගෙ තිත්ත වෙන දවසක් එනවා. තරහ තිත්ත වෙන දවසක් එනවා. පෙරේතකම් තිත්ත වෙන දවසක් එනවා. ඒ තැනට ගේනවා ධර්මයෙන් ඔහුව. ඒ ධම්ම ආලෝකයෙන් කෙලෙස් අඳුර නැසලා දාන්න. අඳුරත් එක්ක හැප්පි හැප්පි ඉන්න එපා. මට රාගය වැඩි. මට තරහ වැඩි. මං රැවටෙනවා. මට තේරෙන්නේ නැහැ. අඳුරත් එක්ක හැප්පෙන්න එපා. ආලෝකයක් දැල්වා ගන්න. ධර්මය.
කෙලෙස් වැඩි කෙනා ධර්මයේ වැඩිපුර ගන්න. ඒතර නුඹලාගේ කෙලෙස් ලෝකය නැති විය යනවා. අඳුර නැති වෙලා යනවා. මගේ බුදුරජාණන් වහන්සේ ලෝකිට අනුකම්පාවෙන් පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පහළ වුණේ. බුදුරජාණන් වහන්සේට කට්ටිය වැඩි කරගන්න, ආගමට කට්ටිය වැඩි කරගන්න උවමනා නැත. උන්වහන්සේ සසරින් නිදහස් වුණා. කවදාවත් බුදුරජාණන් වහන්සේට වැරදි වචනයක් කියන්න එපා. උන්වහන්සේ චෝදනා ලැබීමට නුසුදුසුයි. උන්වහන්සේ ප්‍රශංසා ලබන්නට සුදුසුයි. අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ නිසා යතුම් බුද්ධ රත්නේ සරණ ගිහිල්ලා, ධර්ම රත්නේ සරණ ගිහිල්ලා, සංඝ රත්නේ සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන කුසල් අකුසල් තේරුම් ගත්ත පින්වන්ත දූල පුතාලා ටිකක් ඔයාලා අතරින් හැදෙන්න. ඒ ඔයාලගේ ජීවිතේ පින්වන්ත වුණාට පස්සේ ඔයාලගේ ජීවිතවලට පින්වන්ත ළමයි ඉපදෙයි. ඔයාලගේ දුක හඳුනන, කඳුල පිහලා දාන, ඔයාලව සුවපත් කරන ළමයි ඉපදෙයි. පින්වන්ත අම්මලා හොයන දෙවිවරු ඉන්නවා. පින්වන්ත තාත්තලා හොයන දෙවිවරු ඉන්නවා. අනාගතේ දරුවෝ ඉන්නවද නැද්ද? ඒව අදාළ නැහැ. ඒ සත්‍යයක් තියෙනවා ඇතුලේ. අනාගතේ ඕනම ප්‍රශ්නයක සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. යම් දවසකද මා මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මගේ හිතට දැනෙන විදිහට මං ශ්‍රවණය කළේ, එදා ඉඳලා මම මේ පාපේ කළේ නෑ කියලා සත්‍ය ක්‍රියා කළා අරුබුදේ සංසිඳවන්න පුළුවන්. පුදුම විදිහට ඒක විසඳන්න පුළුවන්. දරුවනේ මේ අපි අඳුරන පුතේ කැම්පස් ගියා. දැන් ඉතින් මෙයා කැම්පස් එකේ කාලයක් ඉඳලා මට ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේට කියපු නැති දෙයක් තියෙනවා. මම ඇහුවා මොකද්ද කියලා. මං ගොඩාක් කාලයක් මේ මගේ හිතට වද දෙනවා කිව්වා ප්‍රශ්නයක්. මම ඇහුවා මොකද්ද කියලා. මං හොඳට බඹසර රැකගෙන කෙල්ලොත් එක්ක යාළු වෙන්නේ නැතුව මම හොඳට හිටියා. නමුත් මට හැම වෙලාවෙම කෙල්ලෙක් ගැන හිතෙනවා කිව්වා. යාළු වෙන්න අහන්නමයි හිතෙන්නේ කිව්වා. ඊට පස්සේ මං ගෙන් ඇහුවා, ස්වාමීන් වහන්සේ මං කල්පනා කළා මේ වෙලාවේ මේ කොල්ලා හිත සංවර කරපු එක ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ කොල්ලන්ට මේ වක්‍ර උත්තරයක් දෙන්න ඕන කියලා. අනිත් එක දැන් කැම්පස් වයිස් ඉන්නේ, දැන් ටික කාලයක් ගිහිල්ලා යන මං හිතුවා මේකට දැන් තේරෙනවා ඉස්සර. කියලා මං කව පුතා මං උඹට මෙහෙම උත්තරයක් දෙන්න. උඹ ඵලයන් ස්වර්ණමාලී සෑරජාන් වහන්සේ ළඟට සුදු නිලුම් මල් වට්ටියක් සෑයට පූජා කරලා භාග්‍යතුන් වහන්සේට කියා හිටපන්, මම මගේ ජීවිතේ මෙහෙම සංවර කරගත්තා, මම මගේ ජීවිතේ මෙහෙම පිරිසුදු කරගත්තා සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ නෙළුම් මලක් වගේ මම මගේ ප්‍රතිපදාව පූජා කරනවා, මගේ හිතට මෙහෙම වද දෙනවා. ඉතින් මගේ ජීවිතේ සුදුසු පැත්තට යොමු වේවා කියලා. ඉතින් මෙයා මේක කළා ගෙදර ආවා. කොල්ලෙක්ගෙන් කෝල් එකක් ආවා, මචං උඹ දන්නවද කියලා. මම ඇහුවා මොකද්ද කියලා. අර කෙල්ල පැනලා ගිහිල්ලානේ බං. යාන්තම් අර කුණු කන්දලාව කරගහ ගන්න එකෙන් වැළකුණා. එයාට කිව්වේ ඔයාලට නෙවෙයි. හරි ප්‍රතිපදාවක් හිටියොත් මොකද අනාගත ජීවිතේ විවාහයක් කියන්නේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙනවා. සමහර පිස්සු පිරිමි ඉන්නවා, පිස්සු ගෑනු අය ඉන්නවා. මුළු ජීවිතේම ඉවරයි. විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. ඔයගෙන හොඳට විස්තර කරලා දෙන්නම්. පෙබරවාරි 15 කඩුවේ ලසපුවේ තියෙන යෝම් දහම්සක් වන තරුණ දූල පුතාලටම එදාට ජීවිතය ගැන විස්තර කරලා දෙන්නම්. තරුණ ජීවිතේ විනාශ වෙන හැටි, නැගිටින හැටි. පිනක් තියෙනවා නම් එන්න. ජීවිතේ කියන්නේ මේක නිකන් අපායක් කරගන්න ඕනේ සරණක් තියෙද්දී. ඒ නිසා මේ දරුවන්ට ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණ ලැබීවා කියලා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා. බුදුසසුනේ පිහිට ලැබීවා. ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මෙහෙම ලියලා තියෙනවා දුවෙක්. මම හිතන දුවෙක් වෙන්න ඕන. ඔබ වහන්සේ දේශනාවේදී සඳහන් කළ පරිදි ලිපියේ වූ ගැහැණු ළමයා ලද අත්දැකීමක් මටද ලැබිනි.
එක් රාත්‍රියක මා නින්දට යාමට සූදානම් වන විට කළු පැහැති ගුලියක් මා දෙසට එන බව පෙනුනි. මාගේ ශරීරයේ ගල් වුණි. එවේලෙහි මාහට කිසිම ශබ්දයක් පිට කිරීමට නොහැකි වූ අතර අතපය සෙලවීමට නොහැකි විය. මා අඟුලිමාල පිරිතහා බුදුගුණ තෙවරක් සිතින් මෙනෙහි කරන විට මගේ ශරීරයේ ලිහිල් විය. දැන් මා දිනපතා තිරුවන් නැමද අඟුලිමාල පිරිතද සජ්ජායනා කරනවා. මේ සඳහා අප විසින් නිතිමතා කළ යුතු වත්පිළිවෙතක් වේන කරුණාවෙන් කියලා දෙන්න කියලා සිත ප්‍රාර්ථනා කළා. දෙනවා හරි. දිගට මේක කරන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ලැබුණොත් ඒ ස්පිරිතේ ගැන විශ්වාසය Taman ඇති වුණොත් ඕනම එක්කකින් ජය ගන්න පුළුවන්. ඔයාලට මම මේ විස්තර කළේ නෑ. දැන් උන දේශනා කරන්නේ දැන් සාකච්ඡාවනේ. පෞල් කනවා යමුණුස් වෙලා දරුවොත් හම්බෙනවා. අද කාලේ කොහෙද එක පැත්තක මන් පැත්ත නම දන්නේ තනි කෙල්ලෙක් කඩයක් දාගෙන ඉන්න ලස්සන කෙල්ලෙක් පාරයිනේ. ඉතින් සල්ලාලේ 4 දිනේ රාත්‍රී ගිහිල්ලා කෙල්ල උස්සන්න. ඉතින් කොල්ලෝ ටික වට කළා කෙල්ලගේ අදිනකොට මේ අතින් අදිනකොට කෙල්ල එකපාරම මොකද්ද වෙලා අර කොල්ලෝ 4 දිනාටම ගහලා කොල්ලෝ 4 දිනාම දැඩි සත්කාරේ. ඒ කෙල්ල තනිකඩ වෙන්නේ. ඒ කෙල්ලත් එක්ක යමනුෂ්‍යයා වාසය කරනවා පෞල් කනවා. විවාහ වෙච්ච අයගෙත් තියෙනවා. මේ වගේ සිට්ටේ වල තියෙනවා. විවාහ වෙලා ස්වාමියා ගෙදර නැති වෙච්ච ගමන් ප්‍රශ්න එනවා. ඒකයි හොඳට පිරිත් කියන එක රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරන එක තමයි පිහිට තියෙන්නේ. හාමුදුරනේ සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කර්මයෙන්මද? බුදුන් වහන්සේ මේ කියන්නේ න්‍යාම ධර්ම පහකින් දේශනා කළා තියෙනව නේද? සියල්ල පුබ්බේකත හේතු ආදී කියන එක. දැන් වැස්සෙනකොට තෙමෙන්නේ කර්මෙන්ද? නෑ. පායන කාලෙට දාඩිය දාන්නේ කර්මෙන්ද? නෑ. කර්මයෙන් වෙන දේවල් ටික තමයි ඔය කිව්වේ. වේගෙන් දුවනකොට දිව වෙන්නේ කර්මෙන්ද? ඔය අහක බලාගෙන යනකොට බිම පත බෑ වෙන්නේ කර්මෙන්ද? කෝල් වැඩිපුර ගන්නකොට මේ කාඩ් කැපෙන්නේ වීඩියෝ වැඩිපුර බලනකොට ඩේටා කැපෙන්නේ කර්මයටද? මේ පරියායෙන් සියල්ල කර්ම යනවා නෙවෙයි. ඊළඟට ඒකට අනිත් කාරණාව තමයි අර පංච නියම කියන එක සූත්‍ර වලින් අහුවෙච්ච නැති නිසා තමයි විස්තර නොකළේ. යෝන් දහන් සක්මන ගැන කියන්නේ මොකද්ද කියලා. ඒකේ තරුණ දූලා පුතාලට මේ ජීවිතේ ධර්මයෙන් සූපත් කරගන්න පැය 3-4ක් දහම් කරුණු කියලා දෙනවා. ඒක අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මිහිරට දහම් දේශන අපේ ස්වාමීන් වහන්සේලා 1000ක් විතර උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ඉන්නවා. අපේ ජීවිත සූපත් කරපු උත්තමයා. අපේ ජීවිතේ ඉරණම වෙනස් කරපු උත්තමයා. මේ ලංකාවට පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට දේශනා කරපු උත්තමයා. ඔයාලා වගේ මාත් ඉස්කෝලේ ගිය කෙනෙක්. වල්පල් කතා කර කර සින්දු කිය ඔය හිටපු කොල්ලෙක්ගෙන් මේ විදිහට බණ කියවන්නේ උන්වහන්සේ. අපේ ජීවිත ගොඩාක් සූපත් වුණා. සූපත් වෙනවා අදටත්. ඒ උත්තමයන්ගෙන් බණපදයක් අහන්න ජීවිතේට එකවතාවක් හරි ළඟ ඉඳලා. ඉතින් උන්වහන්සේ 18 දහම් අනුශාසනා කරනවා. වෙලාව කලාව තිබ්බොත් අපිත් බණ කියනවා. තරුණ වැඩසටහනක් පෙබරවාරි 15 හවස් වරුවේ හවස 1 සිට තියෙන 1 සිට. ගිහියෙකුට දෙන්න දානේ සංඝරත්නයට දෙන දානේ වෙනසක් තියෙනවා දහනවා. අනිවාර්යෙන් වෙනසක් තියෙනවා. ප්‍රතිඵල ගන්න වැඩිපුර ආනිසංස ලැබෙන්නේ සංඝයාට පූජා කළොත්. ඒකට උපමා කතා තියෙනවා. කොසෝ රජුරුවන්ගෙන් අහනවා. කොසෝ රජතුමාගෙන් අහනවා දීර වීර පුරුෂයෝ ඉන්නවා. නිකන් ඉන්න මිනිසුත් ඉන්නවා. රජතුමනි ඔබ අනාගතයේ ප්‍රයෝජනයක් බලාපොරොත්තුෙන් පෝෂණය කරන්න ඕනේ කවුරුද කියලා ඇහුවා. දීර වීර පුරුෂයෝද ඔහේ ඉන්න අයද? කවුද පෝෂණය කරන්න ඕනේ රජුරෝ? දීර වීරය. මොකද ඔවුන්ගෙන් තමයි රාජ්‍ය රැකෙන්නේ. ඒ වගේ පිනේ මහත්ඵල මහනිසංස පින කැමති නම් සංඝයා උදෙසා දෙන දාණය රහතුන් සිහිකොට දෙන දානේ විපාක මහත්ඵලයි මහනිසංසයි. පාඩම් කරනකොට මතක හිටින්නේ නැහැ. මෑත කාලේ තමයි ගැටලුව තියෙන්නේ. පිළියමක් දෙන්න ෆෝන් පාවිච්චි කරගෙන ඉන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන මතක හිටින්නේ නැති ගැන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා.
ඒකට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ තමයි පංච නීවරණ බලවත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ කාමරාගේ හිතේ වැඩි වුණාට පස්සේ මතක හිටින එක නැති වෙනවා. දියසෙවිල් වතුරක බැඳුනාට පස්සේ මූණ හරියට පේනවද? ඒ වගේ. තරහ යන ගතිය වැඩි වුණාට පස්සේ මතක හිටින එක නැති වෙනවා. වතුරක් ගොජ ගොජ ගගා නටද්දි මූණ පේනවද? නෑ ඒ වගේ. හිත විසිරෙන්න ගත්තට පස්සේ පසුතැවි තැවි ඉන්න මොනවා හරි දුක් අරමුණක් හිතා ඉන්නවා. එතකොට මතක හිටින්නේ නෑ. තින්ත දිය කරපු වතුරකින් මූණ පේනවද? නෑ. ඒ වගේ. පංච නීවරණ වැඩි. පංච නීවරණ වැඩි වෙන්නේ පෝන් අතපොත ගන්නවා වැඩි. ඔහේ ඇති. කලු කුමාර දොසෙත් දන්නේ. මම ධර්මයේ හැසිරෙනවා ජීවිතේට එන ගැටලු ප්‍රමාණය වැඩි. විතක හිතෙනවා ධර්මයේ පිළිසරණක් නැද්ද කියලා මේකට විසඳුමක් ලබා දෙන්න. නොකරපු වැරද්දකට ළඟදීන් අපි අඳුරන මහත්තයෙක් හිරේ වැටිලා. මට මේ කතා කළා. අනේ හාඳුනේ හිරේ වැටුණා. ඊට පස්සේ හාඳුනේ අම්මෝ මේ හිරේ විඳින දුක මේ තුවාල වලට බෙහෙත් නෑ. එක කාමරේ කට්ටි ඉන්නේ කක්ක කරන්නේ වැසිකිලි කරන්නේ සමහරාගේ පස්ස පැති ඇඟ කුණු වෙලා ජරා වෙලා නාන්නේ. මිනිස් විඳින දුක කියලා. ඊට පස්සේ හාඳුනේ අනිවාර්යයෙන්ම අපාය නම් තියෙන්නේ මෙහි කිව්වා. මං කව මිනිස්සු බලපන්. සංසාරේ නොකරපු වැරද්දකට හම්බ වෙන කර්මයක් සංසාරේ කළා ඒක විඳවද්දී නිරේ තියෙන්නේ මෙහි කියලා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගත්තා. ආයෙ සසරට කර්මය ගෙනියනවා. මං කෝ ඇයි කල්පනා නොකලේ මනුස්ස ජීවිතේ හිරේ විලංගු වෙටනවා මෙහෙම දුකක් නම් සතර අපාය වැටුනොත් කොහොම දුකක්ද කියලා. ඒකනේ සම්මා දිට්ඨිය. ධර්මයේ හැසිරිද්දෙමුත් මෙච්චර කරදර එනවා නම් ධර්මයේ හැසිරුනේ නැත්තම් කොහොම වෙයිද? අනිතක මේ ප්‍රශ්න පේන්න ගන්නේ ධර්මයේ හැසිරෙනකොට. නැත්තම් රාගෙන්, ද්වේෂයෙන්, මොහෙන් ඔහේ පව් කර කර ඉන්නවා. මෙලොව දෙයක් නැහැ. මේ ඔබගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තේ මෙන්න මේ ප්‍රශ්නේමයි. මෙච්චර ධර්මයේ හැසිරිලත් ඇයි විසඳෙන්නේ නැත්තේ? පිහිටක් නැද්ද කියන තැන තියෙන්නේ විශ්වාසයේද අවිශ්වාසයේද? ඔබ තවම ශ්‍රද්ධාවට ඇවිල්ලා නැත. මට ධර්මයේ කියද්දී අනේ මේ අහිංසක ළමයින්ට බණ ටිකක් කියන්න පායලා දෙනවා නම් කොච්චර හොඳද කියලා හිතවිල්ලක් ආවා. ධර්මයේ අනුභවයෙන්. පැවුවා. පැවුවේ නැතත් මගේ හිත වෙනස් වෙන්නේ නැහැ. මන් දන්නවා ධර්මයේ හැසිරෙන අයට කරදරයි කියලා. බණක් අහන්න දෙන්නේ. මේ හිටියට මේ ළමයිගේ ඇඟවල 3-4 දෙනා අමනුෂ්‍ය ප්‍රේතයෝ ඇති වේ. දුන මේ කෙල්ලෝ මේ කොල්ලෝ එක ආරමුණට බණ අහනකොට ඇඟෙන් වීසි වෙනවා. ඒ වීසි වෙනකොට දැන් ඔය වෙනදා නැති විදිහට සමහර අයගේ ඇඟ සැහැල්ලු වෙලා එක අරමුණකම පවතින්නේ ඔය අයින් වුණා. නැගිටිනකොට ආයෙ සෙට් වෙනවා. ඒගොල්ලෝ ඉතින් කාමරේට ගියාම ෆෝන් එක ගනින් කියනවා කරන්ට් කොන්දරලා. කැම්පස් එකේදී අපි වැඩි හරියක් උතුරු සළුව නැතුව සිල් ගන්නවා. එහෙම සීලේ පිහිටන එක වරද්දක්ද? එහෙනම් ඉතින් සිල් වැඩිපුරම ඇත්තේ උතුරු සළු තියෙන කඩවල් වල. දැන් අපි කියමුකෝ අට සීලේනේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එකට සුදු රෙද්දක කතාවක් මොකද්ද? සොරකමින් වැළකීම, බ්‍රහ්මචාරී බව. ඊළඟට බොරු කීමෙන් වැළකීම, සුරාව ගන්න නැති එක, විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් ගැයීම් වැළකෙන එක, උච්චාසන මහසයන වලින් වැළකෙන එක. උතුරු සළුවක් දාන්නේ සිල් ගත්තා කියලා අර සංකේතයක්. අපි පන්සලකට යනකොට සුදු ඇඳගෙන යනවා කියලා එකක් තියෙන්නේ. මල ගෙදරකට යනකොට සුදු ඇඳගෙන යනවා කියන්නේ. දැන් මල ගෙදරකට යනකොට කළු ඇඳුමක් ඇඳගෙන ගියොත් මිනිහ නැගිටලා කෑ ගහනවද? නෑනේ. අර චාරිත්‍රයක්. උතුරු සළුව කියන එක සීලෙත් එක්ක සම්බන්ධ නැත. අද දින දේශනාවට සහභාගී වීම ලැබීම ලොකු භාග්‍යයක්. ධර්මයෙන් ඈත් වී කාර්යබහුල ජීවිතයක් ගත කරන මොහොතක මෙයන් වූ හිත පහදවන දේශනාවක සවන් දීමට ලැබීමට භාග්‍යයක්. තව දුරටත් ධර්මයේ කෙරෙහි සිත පහදවා ගැනීමට කැමැත්ත ඇති වුණා කියනවා. ඉතින් දිගටම ධර්ම දේශනා අහන්න. මේ ධර්මයෙන් හිත සූපත් කරනවමයි. මේ මම කෙලෙස් සහිතව
මම මේ බණපද ඉගෙනගෙන මං අලුතින් මහාන වෙච්ච පොඩි හාමුදුරනවා. මං කියද්දි මෙහෙම දැනෙනවා නම් රහතුන් බණ කියද්දි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරද්දි කොහොම වෙන්නේ නැතිද? පින් දීලා තියෙනවා ධර්ම දේශනා කිරීම ගැන. අහඹු ලෙස සහභාගී වුණා. ඒ නිසා ඔබ වහන්සේට පින් කියනවා. ওই පුරුද්ද තමයි සංසාරෙත් යන්නේ. ඔහි යන ගමන් රහතන් වහන්සේ නමක් බුදු කෙනෙක් දහම් දේශන දැන්න සම්බන්ධ වෙනවා. එයින්ම ධර්මය අවබෝධ කරගන්න. පුරුද්ද. ධර්ම දේශන අහන්න මේක බණ පදයක් අහලා මේ කෝගෙම තියෙන්නේ. එයාලගේ ජීවිත වෙනස් වුණා මේ කියලා මේ දැන් උපේවනේ. ඉතින් මෙච්චර වෙලාවක් පොඩි වෙලාවක් අහලානේ. ධර්මයේ දිගටම අහන්න. අඩුපාඩු තිබ්බත් අහන්න. කවදා හරි ජීවිතේ වෙනස් වෙනවා. නින්දේදී මැරෙන්නේ පින්වන්තයින් කියලා අහලා තියෙනවලු. උන් එයා අහලා තියෙන සමයම. අර නින්දෙන් මැරුණා ගහ බර පැත්තට තමයි වැටෙන්නේ. ඒ නිසා මම එක හිතින් මේ දරුවන්ට සිත ප්‍රාර්ථනා කරනවා. අහිංසක ළමයි ඉන්නේ. අහිංසක කොල්ලෝ කියලා මට ආපු ගම ඔයාලා පින් දෙන්න ඕන අපේ අර නායක හාමුදුරන්ට. නායක හාමුදුර මට ආපු ගම කිව්වා අනේ හාමුදුරනේ කැම්පස් ගැන ගොඩාක් අයට තියෙන වැරදි අදහසක් කියලා. ඒක ඇත්ත. කැම්පස් කිව්වම වැරදි අදහස් තියෙන අනිත් අය. ඒවට උපමා කතා තියෙනවා. අහිංසක කොල්ලෝ කෙල්ලෝ. ධර්මයේ ඇහුවොත් සූපත් වෙනවා. ධර්මයේ ඇහුවේ නැත්නම් විනාශ වෙනවා. ඉතින් අපි කාටත් බුදු සසුනේ පිහිට ලබන්න වාසනාව ලැබේවා.